අයිබෝන් ළමයි. පුතේ හැමෝටම ඇහෙනව නේද? අයබෝවන් සර්. අයබෝවන් සර්. පුතේ පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න. මට කටේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. මට විනාඩියක් දෙන්න මම පොඩ්ඩක් බලන්න. හරි. පුතේ කවුරු හරි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? සර්. හරි. හරි. දැන් එහෙනම් පුතේ කට්ටිය අඩුවේ නේද තාම? 9 දෙනා ඉන්නේ. උදුල ඉන්නවා. ඊට පස්සේ ගිම්සර ඉන්නවා. රයපන්ති කවුද තව ඉන්නේ? වින්දු. මට නම් ටික පුතේ ඔක්කොම මතක නැහැ. පුතේ අද දවල් පන්තියට ආපු කට්ටිය ඉන්නවද? මෙත්මි ඉන්නවා. බවන්නේ කවුද ඉන්නේ? බවානි නෑ සර්. ඔව් බවානි නෑ. අඩුයි පුතේ කට්ටිය. මම නම් ලිස්ට් එක ගත්තත් අපි බලමු කවුද අඩු කියලා. පුතේ ගම්පොළ පුතා මට නම මතක නෑනේ. මම ගම්පොළ කියලා සේව් කරලා තියෙන්නේ. මොකද්ද නම? අවින්දුද ගම්පොළ ඉන්නේ? නෑනේ. අදීශ ඉන්නවා. බවානි නෑ. තරුෂ ඉන්නවද? තරුෂ නෑ. වෙනුජත් නෑ. අවින්දු ඉන්නව නේද? අවින්දු ඉන්නවා. කවුද? චානි නෑ. ගම්පොළ පුතා කවුද? මම නම දන්නේ පුතේ නම. නේ මගේ ළඟ. එයා නෑ. කවිෂ්ක ඉන්නව නේද? පුතේ කවිෂ්ක නැද්ද? අද ආපු කවිෂ්ක ඉන්නවනේ. පුතේ ඔය තුන් දෙනා එකටද ඉන්නේ? කවිෂ්ක, කවිඳු, තරුෂි. ගම්පොළ. කවිඳුද ගම්පොළ ඉන්නේ? කවිඳු හේෂාන්. හරි. පුතේ කවුද? නිමේෂ්, කවිඳු, තරුෂි. පුතේ තුන් දෙනා එකටද ඉන්නේ එතකොට? මට කිව්ව එක පැහැදිලි නෑ. ඔව් සර්. ඔව්. ඒතර එතන ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවනේ නේ. හරි. පසින්දු ආවා. පසින්දු ඉන්නවා. හරි. පුතේ අනිත් අය ලොග් වෙයි. අපි පාඩම් පටන් ගමුනේ නැත්තම් වෙලා යනවනේ. පුතේ අපි මේ අද කරන්න යන්නේ මෙහෙයුම් පද්ධති පාඩමේ ඔපරේටින් සිස්ටම් අපි ගොඩක් කතා කරා. මාසෙකට වැඩි ප්‍රමාණයක් කතා කරා මට මතක විදියට. මෙහෙයුම් පද්ධතිය කියන පාඩමේ. එතකොට මේ පාඩමේ අවසාන කොටස තමයි අද මම කතා කරන්න යන්නේ. කොහොමද මේ පරිගණකයක් බල ගැන්වීමේ ක්‍රියාවලිය. මම ගිය සතියේදී ටිකක් කියලා දුන්නා. AC කරන්ට් එක සහ DC කරන්ට් එක ගැන කියලා දුන්නා. මොකද එහෙම කියලා දුන්නේ කියලා මම ගිය සතියේදී මතක් කිරීමක් කරා. හරි මම පොඩ්ඩක් ගිය සතියේ කරපු එක පුංචි මතක් කිරීමක් කරලා අපි අද කොටසට එමු. පුතේ මම දකින විදියට මේ පාඩම් වලින් අමාරුම කොටස තියෙන්නේ මෙන්න මේ පරිගණකයක් බල ගැන්වීමේ ක්‍රියාවලිය කියන එක. ගුරුවරයෙක් විදියට මම දකින්නේ මට පැහැදිලි කරන්න අමාරුම දේ තමයි මේක. ඒ කියන්නේ 11 වසරේ පළවෙනි පාඩම සමහරක් අය කියනවා අමාරුයි කියලා. ඒකේ තියෙන සංකල්ප පුතේ මට පැහැදිලි කරන්න මීට වැඩිය ලේසියි. එතකොට පුතේ මේ සංකල්ප වලට වැඩිය මේකේ අපි සංකල්පයක් කියලා දෙන එක පුතේ ලේසියි අපිට. හැබැයි මේකේ තියෙන පරිගණකයක් ඔන්නෙද්දී ඒක ඇතුලේ වැඩ කරන විදිහ. ඒ කියන්නේ ඔයා අඩු ගානේ මෙහෙයුම් පද්ධතියක් දාන්න try කරපු කෙනෙක් වෙන්න ඕනේ. පුතේ කවුරු හරි Windows ගහපු අය ළමයි ඉන්නවද? පිරි ළමයි ඉන්නවනේ මේකේ. Windows දාපු අය ඉන්නවද කවුරු හරි? ඔව් සර්. ඔව් කවුද? අවින්ද ඉන්නවා. තව කවුද ඉන්නේ? උදුල ඉන්නවා. ඔව්. උදුල කොහොද මේ යාළුවා නැද්ද? Ubuntu වල මම දැන් ඉන්නේ. හරි. ඔව් දෙන්නෙක් ඉන්නවා.
මම හිතන්නේ මෙයත් ගහලා දෙනවනේ මට නම් මතක නැහැ පුතේ. ගංකන්ද ආගේ අලුත් උදුලගේ මම හිතන්නේ දාලා තියෙනවා. එහෙම දෙතුන් දෙනෙක් ඉන්නවා දරුවෝ. ඒතර ඔය කට්ටිය දන්නවා මේ OS එකක් දාද්දි අපි යනවා BIOS වලට කියලා අපි දන්නවා ඒ වලින් boot load එකක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. දැන් ගොඩක් ළමයිට ඒ knowledge එක නැහැ. ඒ දැනුම නැතුව පුතේ සමහරක් දේවල් සංකල්ප පැහැදිලි කරන එක හරි අමාරු දෙයක්. මොකද ජීවිතේට අහපු නැති දෙයක් පෙන්වන්න නැතුව දකින්න නැතුව ඒ කට්ටියට හිතා ගන්න බෑ මම මේ මොකද්ද කියන්නේ කියලා. ඒක තමයි මේකේ තියෙන අමාරුම දේ. ඔය කට්ටියට සංකල්පය දෙන්න ඔය කට්ටියට පැට්‍රිකලි කරපු දරුවන්ට මේක හොඳට තේරෙනවා. මොකද එයා පැට්‍රිකලි දන්නවා එකේ මෙහෙම දෙයක් වෙනවා කියලා. අනිත් අයට තමයි උතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඒ වචන ජීවිතේටම හරණ ඒවා. ඒතර ඒක හරි අමුතු දෙයක්. අන්න ඒක තමයි තියෙන මෙතන ලොකුම ප්‍රශ්නේ මේ පාඩමේ මම ඒකයි කිව්වේ පාඩමක් විදියට ගත්තම අමාරුම කොටස මේක කියලා. උදුළු මොකද දන්නේ නැහැ කියලා ගහලා තියෙන්නේ මැසේජ් එකක් දාලා දෙන්න මොකටද දන්නේ නැහැ කිව්වේ යාළුවා හරි පුතේ මම ගිය සතියේදී පොඩ්ඩක් මතක් කිරීමක් කරා මේ AC කරන්ට් එක සහ DC කරන්ට් එක ගැන මම චුට්ටක් ආයි පාඩමට ඇවිල්ලා ඉන්නම් අපි කතා කරා AC සහ DC කියලා කරන්ට් වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා මම පොඩි විනාඩි 5කින් මතක් කිරීමක් කරන්න AC සහ DC. එතකොට මේ AC කරන්ට් එකේදී මම කිව්වා වෙන්නේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා පරිභෝජනය කරන විදුලිය අපිට ලැබෙන්නේ AC කරන්ට් එකක් කරා. එතකොට මේ කරන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට කාලය සහ වෝල්ටේජ් එක ගත්තොත් අපිට AC කරන්ට් එකක මම කිව්වා ධන 230 සිට ඍණ 230 දක්වා අපිට ලැබෙනවා. පුතේ මේ කරන්ට් එක මම කිව්වා මේක නිතරම ඉහළ පහළ යනවා. ඒ කියන්නේ ධන ඍණ මාරු වෙවි යන කරන්ට් එකක් කියලා කිව්වා. අපි මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියන එක සර්කල් එකක් කියලා කියනවා. සර්කල් එකයි මෙතන සර්කල් දෙකක් තියෙනවා ඒකට. ඒතර අපිට මේ ලබා දෙන විදුලියේ අපිට ලැබෙන්නේ ධන ඍණ 230යි වෝල්ට් 50යි හර්ට්ස් වලින්. හර්ට්ස් 50කින් තමයි අපිට මේ විදුලිය ලැබෙන්නේ හැම වෙලාවෙම. ඒතර හර්ට්ස් 50කින් විදුලිය ලැබෙනවා කියන්නේ මෙන්න මේ වගේ චක්‍රයන් වක්‍ර 50ක් තප්පරයක් ඇතුලේ උඩ පල්ලෙහා යනවා. ඒ කියන්නේ තප්පරයක් ඇතුලේ මේකේ AC කරන්ට් එකේදී එක දිගට කරන්ට් එක උඩ පල්ලෙහා යෑම ධන ඍණ අතර මාරු වීම 57ක් වෙනවා. ඒතර මම කිව්වා එදා එඩිසන්ගේ බල්බ් එක ගැන එඩිසන්ගේ සූත්‍රිකා බල්බ් එකක් අපි හැදුවා. එදා කියලා දුන්නා මම. මෙන්න මේ වගේ බල්බ් එකක අපි මේක ගහලා දිනවා AC කරන්ට් එකට. එතකොට මේ AC කරන්ට් එකට ගහලා දෙද්දී එක අවස්ථාවක මෙයා ධන 230ට යනවා. එතකොට විදුලි ධාරාවක් ධන පැත්තෙන් නම් මෙහෙට ගමන් කිරීමක් වෙනවා. එතකොට ඒ වෙලාවේ එකපාරක් මේ බල්බ් එක හරහා මොකද වෙන්නේ ධාරාවක් ගමන් කරලා මෙන්න මේ සූත්‍රිකාව එකපාරට රත් වීමකට භාජනය වෙනවා. අධික රත් වීමක් වෙනවා. ඒ කියන්නේ මේකේ රත් වීම මොකද්ද? හරි සර් වෙනස් වෙලානේ කොණ්ඩේ කපලා. ඔව් පුතේ කොණ්ඩේ කපන්න ගියා. ඌ කැපුවේ කිව්ව විදිහට නෙමෙයි අන්තිමට කොණ්ඩේ කොටනම කපන්න උනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම ඉන්නවා වැවෙන එක. හරි. එතකොට මෙන්න මේ පැත්තට යද්දි එකපාරක් බල්බ් එක පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ පාර යද්දි මේ වටේ මෙහෙ ඉඳන් මෙහෙට යන්න ගන්න. එතකොට ආයි ඍණ පැත්තේ ඉඳන් ධන පැත්තට ආයි ගමන් කිරීමක් සිද්ධ වෙනවා. පුතේ මට විනාඩියක් දෙන්න. අපේ අක්කා පොඩ්ඩක් ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉන්නේ. එයා කෝල් එක ගන්න මේ අයියට මම කෝල් එක දෙලෙන්න. හරි. පුතේ එතකොට මම මේකෙදි කිව්වා මෙන්න මේ වගේ ගමන් කරන වක්‍රයක් තියෙන්නේ. ඒ වක්‍රයේදී එකපාරක් මේ පැත්තට ගමන් කරනවා අනිත් පැත්ත මේ පැත්තට ගමන් කරනවා. ඒතකොට මේ බල්බ් එක හැම වෙලාවෙම තප්පරයක් ඇතුලේ 50 පාරක් මේ විදිහට කරන්ට් එක දෙපැත්තට ගමන් කිරීමක් වෙනවා. ඒතකොට මම එදා කිව්වා අපිට ඇත්තටම ඕක පත් වෙලා එක දිගට පත් වෙලා තියෙනවා වගේ පේන්නේ. ඇත්තටම පුතේ මේ බල්බ් එක එක දිගට පත් වෙන්නේ නැහැ. එකපාරක් මේ පැත්තට කරන්ට් එක ඇද්දී ආයිපත් වෙනවා. ආයි නිවෙනවා. ආයිපත් වෙනවා. ආයි නිවෙනවා. ඒ කියන්නේ අර හර්ට්ස් 50ක් මේ වගේ වක්‍ර 50ක් යනවා. ඒ 50 ඇතුලේ තප්පරයට මෙයා
50 පාරක් නිවිපත් වෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් වේගෙන් ඒක වැඩ කරනවා. එතකොට අපිට පේන්නේ එක ඇත්තටම එක දිගටපත් වෙලා තියෙනවා වගේ. පුතේ අපි රෙකෝඩින් එක දාලා නේ තියෙන්නේ. මට මතක නෑද රෙකෝඩින්. රෙකෝඩින් ඕනේ තියෙන්නේ. හරි. එතකොට මම කියවා මෙන්න මේ වගේ එක දිගට 50 පාරක් තප්පරයක් ඇතුළේ වෙනවා. 1 second එකක් ඇතුළේ. එක තප්පරයක් ඇතුළේ තමයි මේ දේ වෙන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇහැට අපේ මිනිස්සෙක් ඇහැට පේන්නේ මොනවා හරි සිදුවීමකින් වෙන වේගෙන් 10න් එකක වගේ කොටසක්. ඒ කියන්නේ මෙතනින් පැයට කිලෝමීටර් 100ක වාහනයක් ගියොත් අපිට ඒ වාහනේ තියෙන සියලු ඩීටේල් අපිට පේන්නේ. අපිට ඒක පේන්නේ 10න් එකක් වගේ කොටසක් තමයි අපිට පේන්නේ. වාහනේ ටිකක් බොඳ වෙලා යන ගතියක් පේන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක ෆ්‍රේම් එකක් විදිහට ගත්තොත් අපිට මේ පේන දේ තප්පරයකට fps frame per second තප්පරයකට මිනිස්සෙක්ගේ ඇහැට පේන පුතේ ෆ්‍රේම් 30යි. එතකොට අපිට මේ ෆ්‍රේම් 30යි නේ උඩරිම පේන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රේම් 30 ඇතුලේ අපිට මේ පේන දේ එයා පෙන්වන්නේ හරි අඩුවේ. එතකොට මේකේ අපිට මේ වෙන දේ හිතා ගන්න බෑ මිනිස්සෙක් ඔළුවට මොකද්ද මේ වෙන්නේ කියලා එක දිගට නිවෙනපත් වෙනවද කියලා එයාට තේරෙන්නේ නැහැ. එතකොට එයා පෙන්වන්නේ මොකද්ද? ෆ්‍රේම් 30ක් එක දිගට ෆොටෝ 30ක් අරන් අපිට පෙන්වනවා වගේ තමයි අපිට පෙන්වන්නේ. ඒකින්ද මේ බල්බ් එක ඇත්තටම අපිට පත් වෙනවා වගේ පේනවා. හැබැයි ඔයාලට පුළුවන් මේ ෆ්‍රේම් ගාන වැඩි ගානකින් ඔයාලට රෙකෝඩ් කරන්න පුළුවන්. දැන් අපේ ෆෝන් වල පුළුවන් ෆ්‍රේම් 960කින් රෙකෝඩ් කරන්න. එතකොට මේ ෆ්‍රේම් 960කින් රෙකෝඩ් කරනවා කියන්නේ එක තප්පරයක් ඇතුලේ ෆොටෝ 960ක් තියෙනවා. එතකොට අපිට පේනවා මේ බල්බ් එක කොයි වෙලාවෙද නිවෙන්නේ කොයි වෙලාවෙද පත් වෙන්නේ කියලා අපිට පේනවා. එතකොට අර ස්ලෝ මෝෂන් වීඩියෝ කරද්දී ඒකයි පුතේ අපිට පේන්නේ මේ බල්බ් එක නිවෙන්නේ පත් වෙනවා කියලා. එතකොට ෆ්‍රේම් 960ක් තියෙනවනේ. මෙතන වෙන්නේ ෆ්‍රේම් 50ක් වගේ වැඩ කරන්නේ. තප්පරයක ඇතුලේ 50යිනේ. මෙතන 960ක් තියෙනවා. ඒතකොට මේ බල්බ් එක අපිට ලස්සනට ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් ගත්තොත් ඔයාලට ටෙස්ට් කරලා බලන්න ගෙදර තියෙන බල්බ් එකක් අරගෙන ස්ලෝ මෝෂන් වීඩියෝ කරන්න. ඒතකොට ඔයාලට පේනවා මේ බල්බ් එක නිවෙනවා, පත් වෙනවා, නිවෙනවා. ආයි ඔන් වෙනවා, ඔෆ් වෙනවා කියලා අපිට පේනවා. ඒක හොඳට ඒක ටෙස්ට් කරලා බලන්න. ඒතකොට මම කිව්වා තව මෙන්න මේ වගේ ධාරාවක් අපිට පුතේ ගන්න බෑ පරිගණකයක් වැඩ කරන්න. පරිගණකයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස්. ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල වැඩ කරන්නේ බිඳුව සහ එක. ඒ කියන්නේ කරන්ට් එකක් ඔන් වීම සහ ඔෆ් වීම. ඒ කියන්නේ කරන්ට් එකක් ලබා දෙද්දී ඒ ලබා දෙන කරන්ට් එක උඩ පල්ලෙහා යනවා නම් බෑ පුතේ වැඩේ කරන්න. දැන් මෙයා පරිගණකේ ඔන් කියන අවස්ථාව දුන්නා මේ ඔන් වෙන තප්පරය තුලේ මෙයා උඩ පල්ලෙහා යනවා. බෑ ධනයි ඍණයි මාරු වෙවි යන්නේ. ඒ වැඩේ කරන්න බෑ පරිගණකයක් ඇතුලේ. ඒකින්ද අපි මේකට භාවිතා කරන ওই වැඩේ කරගන්න මොකද්ද? කාලයයි වෝල්ටේජ් එක ගත්තොත් අපි ඒකට භාවිතා කරනවා සරල ධාරාවක්. සරල ධාරාවක වෝල්ටේජ් එක ස්ථිරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එක අගයක් තියෙන්නේ. ඒ කියන්නේ මම එදා කිව්වා හුලම් පාරක් අපි ෆෑන් එකක් කරකවන්න AC කරන්ට් එකකින් හුලම් පාරක් පිඹුම මොකද වෙන්නේ? එක පාරක් හුලම් පාරක් ඉස්සරහට පිබිනවා ගාලා ඒකට එක පැත්තකට කරගෙනවා. ගාලා අපි ආයි පිටිපස්සට අදිනවා. ඒකට ෆෑන් එකේ පෙත්ත ආයි අනිත් පැත්තට කරගෙනවා. ඒතර මැද තියෙන අක්ෂය දෙපැත්තට වීමක් තමයි වෙන්නේ AC කරන්ට් එකේදී. හැබැයි DC කරන්ට් එක හරියට මේ වගේ අපි එක දිගට එක පැත්තකට හුලම් පාරක් පිඹිනවා. ඔයා ගාලා හුලම් පාරක් පිඹගෙන ඉන්නවා. ඒතර ෆෑන් එකේ පෙත්ත එකම පැත්තට කරගෙන්නේ. ඒතර මේ වගේ එකකින් අපිට ලේසි මොකද්ද? එක සහ බිඳුව හදාගන්න. ඒ කියන්නේ පුතේ අපි ප්‍රස්ථාරයකින් ඇන්දොත් සාමාන්‍ය මේ වගේ ප්‍රස්ථාරයෙන් එක කියන අවස්ථාව ඔහම බිඳුව මෙහෙම. ආයි එක කියන අවස්ථාව මෙහෙම බිඳුව මෙහෙම. ආයි එක අවස්ථා දෙකක් එන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් අපිට හදන්න පුළුවන් කරන්ට් එක ඔන් ඔෆ් වීම මත. ඒ කියන්නේ පරිගණකයක් වැඩ කරන්නේ මෙන්න මේ වගේ ඩිජිටල් සංඥා මත. මම එදා කිව්වා පරිගණකයක් වැඩ කරන්නේ ඩිජිටල් සංඥා වලින්. අපි සාමාන්‍යයෙන් තව උපකරණ තියෙන මොනවද? බයික් වල තියෙන ওই සාමාන්‍ය මීටර්ස් තියෙන්නේ. නිකාර කට්ට තියෙන මීටර්ස්. මෙතන තියෙනවා 0 10 20 30 40 මෙහෙම යන ස්පීඩ් එකකින් කට්ටකින් වැඩ කරන ඒවා ඇනලොග්. අපි මීටරයක් විදිහට පෙන්වන ලස්සනට තිරයක් වැඩිලා වෙනම ලයිට් එකක් පත් වෙලා ලස්සනට පෙන්වනවා ඩිජිටල් මීටරයක්. අන්න ওই දෙක වෙනසක් තියෙනවා ඔය ඇනලොග් සහ ඩිජිටල් කියන එක. ඇනලොග් කියන්නේ සාමාන්‍යයෙන් නිකන් මෙන්න මේ වගේ ඩිජිටල් කියන ඒවල අපි හැම වෙලාවෙම එක සහ බිඳුව භාවිත වෙලා තමයි නිරූපණයක් සිද්ධ කරන්න ඇතුලේ කැල්කියුලේෂන් එකක් වෙනවා. ඒකින්ද අපි මේ වගේ දේවල් වලට අපි භාවිත කරනවා කියව DC කරන්ට් එක. හරි. එතකොට පුතේ මෙන්න මේකේ මම කිව්වා අපිට DC කරන්ට් එක තමයි පරිගණකයක් වැඩ කරන්න ඕනේ. දැන් අපිට ওই වැඩේ එකපාර කරන්ට් එකට ගහලා කරන්න බෑ. එතකොට අපිට මෙන්න මේ පරිගණක ඇතුලේ
තියෙනකොට වෙනම කෙනෙක් දැන් අපේ පරිගණකය ගත්තොත් පරිගණකයේ මෙන්න මේ උඩ කෙළවරේ පුතේ සම්බන්ධ කරලා තියෙන වෙනම කොටුවක් වගේ කෑල්ලක්. ඕක පිටිපස්සෙන් ගත්තොත් මෙන්න මෙතන ෆෑන් එකක් තියෙනවා. අපිට අත තියලා බැලුවොත් තේරෙනවා රස්නේ හුලම් පාරක් එන්නේ පරිගණකය ඔන් කරලා තියෙන වෙලාවට. මෙන්න මේක ඇතුලේ ක්‍රියාවලියක් වෙනවා. මෙන්න මෙතනින් තමයි අපි කරන්ට් එක ගන්න ප්ලග් එක සම්බන්ධ කරලා තියෙන්නේ පරිගණකයට. එතකොට මෙන්න මේ කොටුවට තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ කොටුවට අපි කියනවා PSU කියලා. PSU power supply unit එක. මෙන්න මේ power supply unit එක හරහා තමයි අපිට මේ අපි මෙතනින් ස්විච් එක ඔන් කරගම අපිට ලැබෙන්නේ මොනවද? AC කරන්ට් එක. ආපු AC කරන්ට් එක පුතේ මෙතනට ඇවිල්ලා මෙන්න මෙතන වෙනවා පරිවර්තනයක් වෙනවා. පරිවර්තනයක් වෙලා වයර් දිගේ ගමන් කරන්නේ එළියට DC කරන්ට් එක. ඒ කියන්නේ වෝල්ටේජ් තියෙනවා මෙතන වෝල්ටේජ් 12, වෝල්ටේජ් 8, වෝල්ටේජ් 5, 3.5 එක එක උපකරණ වලට ඕන වෝල්ටේජ් එක වෙනස්. ධාරාව වෙනස් වෝල්ටේජ් අගය. ඒතර මෙයා කරන්නේ එක එක උපකරණ වලට ගැලපෙන විදිහට වෝල්ටේජ් එක වෙනස් කරලා ලබා දීමක් උතනදී සිද්ධ වෙනවා. ඒතර පරිගණකයක් ඔන් කරන්න ඔයා මුලින්ම ස්විච් එක ඔන් කර ගමන් වෙන්නේ මෙන්න මේ දේ. මේකේ power supply unit එක හරහා වෙනවා මොකද්ද? මේ ආපු AC කරන්ට් එක DC කරන්ට් එක බවට පත් වෙනවා. හැබැයි අච්චුපතේ ඔක් කියලා නැහැ. ඒ වුණාට අපි දැනගන්න ඕනේ මෙන්න මේ දේ වෙලා තමයි පරිගණකයේ ඉතුරු වැඩ ටික කරන්න ගන්න. ඒතර පුතේ අපි මේ පරිගණකයේ මදර් බෝඩ් එකේ සියලු උපකරණ වලට දැන් කරන්ට් එක ලැබිලා තියෙන්නේ. අපිට ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ බටන් එක ඔබන්න. හරිද? අපි දෙවෙනි පියවර විදිහට අපි මේ බටන් එක ඔබනවා. බටන් එක ඔබපු ගමන් මොකද්ද වෙන්නේ? පරිගණකයේ පුතේ තියෙනවා වෙනම ෆර්ම්වෙයාර් චිප් එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් මම පොඩ්ඩක් ෂෙයා කරලා දෙන්නම්. හරි පුතේ ෆර්ම්වෙයාර් චිප් එක කියන්නේ මෙන්න මේ වගේ එකකට. පේනවද දන්නේ නැහැ කට්ටියට? පුතේ පේනව නේද ෂෙයා වෙලා නැත් තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. පරිගණකයේ පුතේ මෙන්න මෙහෙම චිප් එකක් තියෙනවා. ඒක තියෙන්නේ මව්පූර්ව මත සම්බන්ධ කරලා. මදර් බෝඩ් එක දන්නව නේද ඔය කට්ටිය හැමෝම? මම මදර් බෝඩ් එකකුත් පෙන්නන්නම්කෝ. ඔව් සර්. හරි මේක තමයි ෆර්ම්වෙයාර් චිප් එක. එතකොට මේක චිප් එකක් පුතේ මෙන්න මේකේ ගහලා තියෙන උඩ BIOS මෙන්න මේ වගේ ගහලා තියෙනවා නැත්නම් BIOS UEFI කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ චිප් ඔය චිප් එක ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකින් එනවා. එකක් තමයි BIOS කියලා සඳහන් කරන එක අනිත් එක UEFI BIOS කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ එන ඒවල පුතේ ගහලා තියෙන්නේ UEFI කියලා. ඒ කියන්නේ එකම ස්ථිරාංගය ඉස්සර කාලේ භාවිතා කරේ BIOS ලෙස දැන් භාවිතා කරන මේ BIOS කියන වැඩසටහනම UEFI ලෙස මම මේ දෙකේ වෙනස පැහැදිලි කරලා රූපත් එක්කම පැහැදිලි කරන්නම් මොකක්ද මේ දෙක අතර වෙනස කියලා. ඔන්න ඊට පස්සේ ඔන්න අපි දැන් මොකද්ද කරන්නේ? පරිගණකය ඔන් කරන්න යන්නේ. ඒතර පුතේ මේ පරිගණකයේ මේ බටන් එක ඔබනවත් එක්කම ඔන්න ඔය BIOS කියන එහෙම නැත්නම් අපේ තියෙන පරිගණකයේ මොකද්ද? ස්ථිරාංගයක්. මෙන්න මේ ස්ථිරාංගය මේකට අපි කියනවා ෆර්ම්වෙයාර් එකක් කියලා. ෆර්ම්වෙයාර් ස්ථිරාංගයක්. මෙන්න මේ ස්ථිරාංගය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඔන්න අපි පරිගණකයේ බටන් එක ඔන් වීමේ බලගැන්වීමේ ස්විච් එක එබීමත් සමග කවුද ක්‍රියාත්මක වෙන්නේ? අපේ ෆර්ම්වෙයාර් එක. පුතේ මෙයා ඩුඩාංගයක්. මෙයා ඩුඩාංගයක් හાર્ඩ්වෙයාර් එකක්. සර් ෆර්ම්වෙයාර් එක සර් මේ තියෙන්නේ මේ මදර් බෝඩ් එකේ සර්. ඔව් පුතේ මදර් බෝඩ් එකේ තමයි ඒක සම්බන්ධ කරලා තියෙන්නේ. මදර් බෝඩ් එකේ තියෙන අර මම පෙන්නුවේ චිප් එක. ඒ වගේ චිප් එකක් තමයි මේ ෆර්ම්වෙයාර් කියන්නේ. මේකට අපි පොදු ව්‍යවහාරයේ භාවිතා කරන ROM එක කියලා. අහලා තියෙනවද? read only memory කියලා කියන්නේ මෙයාටම තමයි පුතේ. ඔව් අපි ROM එක කියලා කියන්නේ මෙන්න මේ ස්ථිරාංගයට. ඒ කියන්නේ පරිගණකයේ අපි කතා කරනෝනේ අර වර්ගීකරණයක් කරා. මතකද දන්නේ නැහැ කට්ටියට අපි පරිගණකයේ තියෙන කොටස් ගත්තම අපි ප්‍රධාන වශයෙන්ම වර්ග තුනකට වර්ගීකරණය කරා. එකක් hardware.
එකක් hardware අනිත් එක software අනිත් එක අපි කතා කරා මෙන්න මේ ස්ථිරාංග ගැන දැන් තමයි කතා කරන්නේ. ඒතර මේවට කියනවා firmware කියලා. hardware software firmware කියලා කොටස් තුනක් තියෙනවා පරිගණකයේ උපාංග ගත්තම භාවිතා කරන විදිය අනුව. ඒතර පුතේ hardware කියලා කියන්නේ මොනවද අපි සාමාන්‍ය පරිගණකයේ භාවිතා කරන hardware මොනවද කියලා අහනවා යාගෙන. මොනවද hardware කියලා කියන්නේ? hardware වලට උදාහරණ ටිකක් කියන්න මොනවද? මොනවද hardware කියලා කියන්නේ? idea නැද්ද? hardware හැමෝම දන්න වචනයක්. පොඩි කාලේ ඉගෙන ගන්නවා අපි. පුතේ hardware එකක් කියන්නේ පරිගණකයේ අපිට භාවිතා කරන්න තියෙන අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන් මේකට සම්බන්ධ කරලා තියෙන සහ මේක ඇතුලේ තියෙන කොටස් වලට අපි පොදුවේ කියනවා hardware කියලා. ඒතර ඔයාලට hardware විදියට ගත්තම ඔයාලට ගන්න පුළුවන් පරිගණකයේ data තැටිය hard disk එක. ඊට පස්සේ පරිගණකයේ RAM එක. ඊට පස්සේ පරිගණකයේ CD player එක. ඊට පස්සේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන mouse එක, keyboard එක, යතුරු කූරුව. ඒතර අපේ මේ power supply unit එක. ඒතර මේ සියලු උපකරණ පරිගණකයට සම්බන්ධ කරන සමහරකට වෙබ් කැමරාවක් වෙන්න පුළුවන්. මොනිටර් එකක් වෙන්න පුළුවන්. ඔය ඕනම උපකරණයක් පුතේ අපි පොදුවේ හඳුන්වනවා මෙන්න මේ hardware එකක් ලෙස. ඒ කියන්නේ අපිට අතින් ඇල්ලෙන්න ඕනේ. ඒ වචනේම තියෙනවානේ hard කියන වචනේ. අපිට අතින් අල්ලන්න පුළුවන් ඒවලට තමයි අපි මේ hardware කියලා කිව්වේ. ඊට පස්සේ අපි භාවිතා කරා software. software අපි වර්ග දෙකකට බෙදලා කතා කරා. එකක් අපි කිව්ව මොනවද? යෙදුම් මෘදුකාංග අනිත් පද්ධති මෘදුකාංග. අපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් කතා කරා යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග ගැන. ඒතර අපි මේ කතා කරන්නේ පද්ධති මෘදුකාංග යටතේ තියෙන කවුරු ගැනද? මෙහෙයුම් පද්ධතිය ගැන. ඊට පස්සේ අපි ගිය සතියේදී කතා කරා මේ පද්ධති මෘදුකාංග යටතේම තියෙන තව දෙයක්. මොකක් ගැනද අපි කතා කරේ? පද්ධති මෘදුකාංග යටතේ තව දෙයක් තියෙනවා. හරි. උපයෝගී මෘදුකාංග ගැන අපි ගොඩාක් දේවල් කතා කරා. ඒකෙදි උපයෝගීතා මෘදුකාංග ගත්තම පුතේ මට විනාඩියක් දෙන්න කැස්සක් ඇදලා. මේකයි අද දවසම ඉගෙනුවා ඉස්කෝලේ. ඊට පස්සේ ඔය කට්ටිය ක්ලාස් එක ඉවරලා තව ක්ලාස් එකක් තිබ්බා. ඒකට පැය එතනම පැය 4යි දැන් පැය 2යි පැය 6ක් ඉස්කෝලේ ඉවරලා වෙලත් ආයෙ එක දිගට කතා කරන්න ඕනේ. ඒක සමහරක් වෙලාවට ඔය උගුරට කැස්ස එනවා. එක දිගට කතා කරා වැඩි වුණාම එහෙම වෙනවා. මොකද අපි අර සරතන්තු වලට දරා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒක පොඩ්ඩක් වැඩියෙන් එද්දි එයා බලනවා අපිට කැස්සක් හදලා අපි කතා කරන එක නවත්තන්න. ඒ අපි ඇඟේ ක්‍රියාත්මක වෙන විදිය. එතකොට අපි මේ කතා කරා ගිය සතියේදී උපයෝගීතා මෘදුකාංග ගැන, යුටිලිටි software ගැන. පුතේ හිටියේ නැති අය අනිවාර්යයෙන්ම රෙකෝඩින් ටික බලන්න. මොකද මේ පාඩම පොඩ්ඩක් අමාරුයි. ලකුණු 5ක් හම්බුණාට අපිට ඔය කටියට තේරෙන්නේ නැති කොච්චර දේවල් අපි ඉගෙන ගන්න තිබ්බද මේ පාඩම යටතේ. ඒකින්ද හොඳට නැවත හිටියේ නැති දරුවෝ රෙකෝඩින් ටික බලන්න. දැන් අද ආපු නැති යාළුවෙක් කවුරු හරි ඉන්නවනම් ඔය කට්ටිය කොහොමත් නැහැනේ නේ. එක ළඟ ඉන්න යාළුවෝ හරි අඩුයි. දුරින් ඉන්න කට්ටියක් ඉන්නේ. කොහොම හරි ගමන්නේ රෙකෝඩින් ටික පුතේ බලන්න. නැත්නම් ඔයාලට මේ පාඩම් ටික අල්ල ගන්න බැරි වෙනවා. හරි. ඔන්න තුන්වෙනි යටතේ තමයි අපි තියෙන්නේ මොකද්ද මේ ෆර්ම්වෙයාර් කියන එක. ෆර්ම්වෙයාර් කියන්නේ පුතේ ඒක ස්ථිරාංගයක්. මේක ස්ථිර මතකයක්. මේකේ මතකයේ ස්ථිරයි. ඒක හොඳට මතක තියාගන්න. ස්ථිර මතකයක් තමයි තියෙන්නේ. ස්ථිර මතකයක් තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ ෆර්ම්වෙයාර් එක දාලා තියෙන දත්ත ටික කාටවත් ඕන විදියට වෙනස් කරන්න බෑ. මේ ෆර්ම්වෙයාර් එකට දත්ත දාන්නේ කවුද? මොන චූටි ප්‍රශ්නයක් අහනවා මේ. කවුරු අහනවා ෆර්ම්වෙයාර් කියන එකට ස්ථිරාංග වලට දත්ත ඇතුළත් කරන්නේ කවුද කියලා. කවුද පුතේ ඇතුළත් කරන්නේ? කවුද උදුල අවින්දු කවුද ඇතුළත් කරන්නේ? මම උදුල ඔව් අන්න හරි. මැනුෆැක්චර් කරන එක්කෙනා තමයි. ඒ කියන්නේ නිෂ්පාදකයා විසින් තමයි පුතේ මේ ෆර්ම්වෙයාර් වලට දත්ත ඇතුළත් කරන්නේ. ඒ කියන්නේ අපි ගෙනල්ලා ෆර්ම්වෙයාර් එකට දත්ත දාන්න බෑ. මොකද ඒක නිෂ්පාදිත ආයතනය විසින් තමයි තීරණය කරන්නේ. මෙන්න මේ මදර්බෝඩ් එක මේ මව් කූරුවට ගැලපෙන්නේ මෙන්න මේ ස්ථිරාංගය. මෙන්න මේ කොටස තමයි එහෙම තිබ්බොත් තමයි මේකට ගැලපෙන්නේ කියලා. ඒක තීරණය කරන්නේ අපේ පරිගණකයේ නිෂ්පාදනය කරන නිෂ්පාදකයා.
ඒකින්ද හොඳට මතක තියාගන්න manufacture. ඔව්. උදුරක් දාලා දෙනවා. manufacture තමයි පුතේ firmware එකට අදාළව තියෙන සියලුම data දත්ත ටික ඇතුළත් කිරීමක් සිද්ධ කරන්නේ. ඒතර අපි මම කිව්වා මේ බටන් එක එවුවට පස්සේ වෙන්නේ මොකද්ද මුලින්ම අපේ firmware එක run වෙන්න ගන්නවා. firmware එක තමයි වැඩ කරන්න ගන්නේ. මේ firmware එක ඇතුලේ දාලා තියෙනවා ස්ථිරාංගයක් වෙනම තව ස්ථිරාංගයක් තියෙනවා මේ firmware කියන රුඩාංගය ඇතුලේ තව software එකක් තියෙනවා. ඒකේ නම තමයි BIOS. අහලා තියෙනවද මේක? BIOS කියලා වැඩසටහනක් තියෙනවා. firmware කියන hardware උපාංගය ඇතුලේ මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ස්ථිරාංගයක් තියෙනවා. ඒක රුඩාංගයක්. මේ වගේ අපේ අතින් අල්ලන්න පුළුවන් chip එකක් පුතේ එක. මෙන්න මේ chip එක ඇතුලේ දාලා තියෙනවා කවුද? BIOS කියලා වැඩසටහනක්. මේක එක්තරා එක වැඩසටහනක්. BIOS කියලා වැඩසටහනක් දාලා තියෙනවා. මෙන්න මේ BIOS වැඩසටහන ආරා මොකද්ද වෙන්නේ? පරිගණකයක් ඔන් වෙද්දි. පුතේ මේ BIOS හරහා මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. සරලව කිව්වොත් ඔයා උදේට නැගිටිනවා. නැගිට ගමන් කවුරක්වත් ඇඳෙන් බැහැලා දුවන්නේ නැහැනේ. එහෙම දුවන්න බලන්නේ නැහැ. අපි දන්නවා එහෙම දිව්වොත් කකුලක් හරි හිරිවැටලා තිබ්බොත් මේසෙක ගිහිල්ලා වැටිලා ඔළුව වැද්දාගෙන වැටෙනවා අනිවාර්යයෙන්ම එහෙම දුවන්න ගියොත්. එහෙම දුවන්නේ අපි. පොඩ්ඩක් උදේට නැගිටලා අපි අර මෙහෙම කරලා කම්මැලි ගන්නව නේද? කම්මැලි ඇරලා පොඩ්ඩක් අර කබ පිහිදලා ඇස් පේනවද කියලා බලනවා. කබ සමහර වෙලාවට ඇස් ඇරියට පස්සේ අපිට ඇස් පේන්නේ නෑ එකපාර. ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම පිහිදලා බලනවා පොඩ්ඩක් හොඳට ඇස් වැඩද. ඊට පස්සේ අම්මා එහෙම බනිනවද තාම හැරෙලා නැද්ද? ඊට පස්සේ අම්මගෙන් සද්දයක් ඇහෙනවද කියලා කනත් වැඩ කරනවද කියලා පොඩ්ඩක් අහනවා. කවුරු හරි බනිනවද තාම නිදියන් ඉන්නවද කියලා. ඊට පස්සේ බලනවා අත් එහෙම හිරි වැටිලාද? කකුල් හිරි වැටිලාද? ඔයා පොඩ්ඩක් මේව ටක් ගාලා ඉක්මනට පුංචි කාලයක් ඇතුලේ ඔයාගේ මොළේ විසින් මේ ටික නිරීක්ෂණය කරනවා. හොඳට ඔයා හිතුවොත් ඒ දේ වෙනව අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ පුතේ අපේ මොළේ ඇතුලේ හරියට මේ වගේ BIOS වැඩසටහනක් තියෙනවා වගේ තමයි. එයා බලනවා මොකද්ද? අපි උදේට නැගිටලා අපේ අත් වැඩ කරනවද කකුල් වැඩ කරනවද හරියට මේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියලා ටෙස්ට් එකක් වෙනවා මෙන්න මේ අපේ මොළයේ ඇතුලේ. එහෙම අපි වැඩේ ඕකේ නම් තමයි අපිට යන්න දෙන්නේ. දැන් අපේ කකුල වැඩ කරන්නේ නැහැ වගේ ඔයාලට තේරෙනවා. නැත්තම් අත හිරි වැටිලා. එතකොට ඔයා තීරණය කරනවා මොකද්ද? මට නැගිටින්න බෑ මම පොඩ්ඩක් අත මෙහෙම කර හරි අත හිරි වැටිච්ච ගතිය අයින් කරනවා. කකුල හිරි වැටිලා තියෙනවා ඔයා පොඩ අමාරුවෙන් දිගහැරලා ඒ ගතිය නැති කරගෙන තමයි ඔයා නැගිටින්නේ. අන්න ඒ වගේ තමයි පරිගණකයක් ඔන් වෙද්දි පුතේ මෙන්න මේ BIOS වැඩසටහන හරහා කරන්නේ මේක ඇතුලේ තියෙන උපකරණ එකෙන් එකට එයා බලනවා ගිහිල්ලා ඒක ඕකේද අපේ CPU එක හරියට වැඩද ඊට පස්සේ අපේ RAM එක හරියට වැඩද අපේ hard disk එක වැඩ කරනවද ඊට පස්සේ අපේ fan ටික හරියට වැඩ කරනවද fan අදාළ ස්පීඩ් එකෙන් වැඩ කරනවද ඒ කියන්නේ පුතේ මේක ඇතුලේ මම කිව්වා ලොකු රස්නයක් මේ වෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕක මොකක් හරි සිස්ටම් එකක් හදලා තිබ්බේ නැත්නම් ඕක ඔෆ් වෙන්න ඔය ෆෑන් මොනවත් නැත්නම් මේක සාමාන්‍ය වතුර එකක් උණු කරනවා වගේ නටන ගානට මේ අපේ ප්‍රොසෙසරේ එහෙම රත් වෙන්න ගන්නවා. ඒ රස්නේ එළියට දාන්න තමයි ෆෑන් හයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ කූල් කරන්න තමයි අපි ඇත්තටම මේක අතර ෆෑන් දෙක තුනක් හයි කරලා තියෙන්නේ. එතකොට මේ ෆෑන් හරියට වැඩ කරේ නැත්නම් මොකද වෙන්නේ? දූවිලි ගිහිල්ලා කම්පියුටර් ඇතුළට දූවිලි ගියාම ගොඩක් වෙලාවට මකුළු දැල් බැඳුනාට පස්සේ ඒ ෆෑන් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රස්නය පිටතට දාන්නෙත් නැහැ. ඒතරෝගය ඇතුලේ රස්නේ වැඩි වෙලා අපි සමහරක් වෙලාවට අපේ කම්පියුටර්ස් වැඩ කර ඉද්දි එකපාරට ඔෆ් වෙනවා. ඒ ඔෆ් වෙන්නේ හේතුව තමයි මොකද්ද? මේකේ දූවිලි බැඳිලා රස්නේ පිටතට යන්නේ. ඒතර මේකේ හදලා තියෙන මොකද්ද ක්‍රමයක්? ඕනට වැඩි රස්නේ වැඩි වුණොත් ටක් ගාලා ඔෆ් කරනවා. ඒතර පොතේ මේ BIOS වැඩසටහනේදී බලනවා ඔන් වෙන්න කලින්ම අපේ මේ ෆෑන් ටික වැඩ කරනවද? ඊට පස්සේ හරියට කරන්ට් එක එනවද? මවුස් එක වැඩද? කීබෝඩ් එක වැඩද? මොනිටරේට සිග්නල් යනවද? ඒ කියන්නේ අපේ සංදර්ශකයට පරිගණකයේ තීරයට හරියට සිග්නල් යනවාද? ඔන්න ඔය ටික ඔක්කොම ටෙස්ට් වීමක් වෙනවා මෙන්න මේ BIOS වැඩසටහන ඇතුලේ. හැබැයි මේ BIOS වැඩසටහන එකපාරට චෙක් වෙන්න බෑ. මොකද මේ වෙලාවේ පරිගණකයේ බටන් එක ඔබපු ගමන් ඔය දේ වෙන්න පුතේ පරිගණකයේ මතකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක උපකරණයක්වත් ඔන්න එකේ නැහැ. ඒ කියන්නේ මේ මෙතනදී අපිට මෙමරි එකක් නැහැ. කිසිම මෙමරි එකක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මතකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී කිසිම මතකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙයාට මේ ටික වැඩද කියලා හරියට චෙක් කරගන්න. ඔන්න ඔය හේතුව හින්දා මෙයා භාවිතා කරන පුතේ CMOS කියලා එකක්. ඔය කට්ටිය අහලා ඇති සමහරක් විට CMOS කියලා දෙයක් තියෙනවා. හරි. ඒ ටික කියන්න කලින් අපි පොඩ්ඩක් මේ දැනට කරපු ටික ගැන පුංචි නෝට් එකක් දාගමු. මම නෝට් එක කියවන්නම්. පුතේ නෝට් එක දවල් හිටපු දරුවෙක් නම් නෝට් එක දාන්න ඕනේ නැහැ. රෑ පන්ති දරුවෙක් නෝට් එක දාගන්න. මොකද අපි දවල් අද
පන්ති පොඩ්ඩක් කතා කරා අලුතෙන් පුතාලා 4 දෙනෙක් හිටපු හින්දා මූල කොහමද පාඩම් ටික වෙන්නේ කියලා අපි කතා කරා. ඒකින්ද මම දවල් පන්ති දරුවන්ටත් අද හිටපු අයට රෑ පන්තියට එන්න කියලා තියෙන්නේ. හරි. අපි පොඩ්ඩක් නෝට් එක දාගමු පුතේ. මම නෝට් එක කියවන්නම්. හරි පුතේ හැමෝම අර ගිය සතියේදී ලියාගෙන අවසන් කරලා ඇති පරිගණකයක් භාවිතා වන්නේ සංඛ්‍යාංක සංඥා වලින් කියලා අර නෝට් එක ලියලා තියෙන. එතනින් පල්ලෙහා ටික තමයි දැන් ලියා ගන්න ඕනේ. අපි ඒක පොඩ්ඩක් ලියාගමු. මුලින්ම තරව ලකුණක් දාලා ලියන්න. එතනින් පස්සේ කොටස මම මේ කියන්නේ. ගිය සතියේ හිටියේ නැත්තම් වීඩියෝ එක බලලා පොඩ්ඩක් ඒ ටික ලියා ගන්න. විහිංගි දාලා තියෙනවා නෝට් එක ගෲප් එකට. හරි. එතකොට මේ අද කොටස ලියන්න දිනේ දාලා තරව ලකුණක් දාලා ලියා ගන්න. පරිගණකයේ බලගැන්වීමේ සූචය බලගැන්වීමේ සූචය පරිගණකයේ බලගැන්වීමේ සූචය පරිගණකයේ බලගැන්වීමේ සූචය එබෝ විට පරිගණකයේ බලගැන්වීමේ සූචය එබෝ විට BIOS BIOS වරහන් ඇතුළේ යන basic input output system මම ලියනවා මේක මම කරන්නේ basic input output system. උදේ මේ basic input output system කියන එකේ මුල් අකුරු 4 අරන් තමයි BIOS කියන වැඩසටහන නම දාලා තියෙන්නේ BIOS කියලා. මේකේ BIOS මෙන්න මේ අකුරු 4 භාවිතා කරලා තමයි BIOS කියලා නම භාවිතා කරලා තියෙන්නේ. පරිගණකයක් බලගැන්වීමේදී ස්විචය වූ විට BIOS ස්ථිරාංගය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. ස්ථිරාංගය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. BIOS ස්ථිරාංගය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. BIOS ස්ථිරාංගය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. ස්ථිරාංගයක් යනු ඊළඟ තරු ලකුණ. ඒක ලියලා ඉවරලා ඊළඟ තරු ලකුණ දාලා යන. ස්ථිරාංගයක් යනු උපාංගයක් ක්‍රියාත්මක විය යුත්තේ ස්ථිරාංගයක් යනු උපාංගයක් ක්‍රියාත්මක විය යුත්තේ ස්ථිරාංගයක් යනු උපාංගයක් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදයි සහ අනෙකුත් උපාංග සමග ගනුදෙනු කළ යුත්තේ කෙසේදයි උපදෙස් රැගත් නිෂ්පාදකයා විසින් රුඩාංගයක් මත අන්තර්ගත කළ මෘදුකාංගයක් සහිත රුඩාංග චිපයක්
මෘදුකාංගයක් සහිත රුඩාංග චිපයක් මෘදුකාංගයක් සහිත රුඩාංග චිපයක් ස්ථීරාංගයක් ලෙස හැඳින්වේ. මෘදුකාංගයක් සහිත රුඩාංග චිපයක් ස්ථීරාංගයක් ලෙස හැඳින්වේ. හරි පුතේ ඊට පස්සේ අපි මෙන්න මේ රූපය අඳගන්න පොඩ්ඩක්. ස්ථීරාංගයක් කියලා මෙන්න මේක අඳගන්න. මෙන්න මේ වගේ පුංචි චිප් එකක් අඳගන්න. මේක තමයි අපේ ෆෝමියුලා එක තියෙන්නේ මේක ඇතුලේ. මේකට අපි කියනවා මොකද්ද? අපේ ROM එක කියලා කියනවා. මේක ඇත්තටම අපි මොකද්ද මේ? රුඩාංග චිපයක්. මේක රුඩාංග චිපයක් පුතේ මේක. හරිද? ඒතකොට මේක ඇතුලේ දාලා තියෙනවා මොකද්ද? මෘදුකාංගයක් පරිගණක වැඩසටහනක්. අපි ඒකට කියනවා මොකද්ද? BIOS කියලා. මේකට දාලා තියෙනවා මෘදුකාංගයක්. අපි ඒකට කියනවා මොකද්ද? පරිගණක වැඩසටහනක්. පරිගණක වැඩසටහනක් තියෙනවා BIOS කියලා. ඉක්මනට මේ chart එක ගන්න. සර් ටිකක් එහාට වෙන්නකෝ. මාස්ටර් පුතේ. හරි. පුතේ net මේ නේද කතා කරේ? ඔව් සර්. net මේ ඔයා ගොඩ කියලා නෙමෙයිද? නෑ සර් අහුම්ගල්ලේ. මට මතකයි තව කවුරු හරි හිටිය කියලා මේක. ගොඩ කියලා මට මතක නෑ නම මොකක්ද. ඒ කියන්නේ පුතේ ඔය කට්ටියට පුළුවන් නම් හෝල් ක්ලාස් එකට එන්න පුළුවන් ළමයි එන්න. හරි. ළමයි ඇඳගෙන ඉවරයි නේද මේක? ඉක්මනට අඳින්න. හරි. පුතේ අඳන් ඉවරයි නේද හැමෝම? තාම අඳිනවද මේක? නෑ නේද? ඔව් සර්. අඳලා ඉවරයි. හරි. පුතේ තරු ලකුණක් දාලා පොඩ්ඩක් ලියා ගන්න. ඊළඟට ස්ථීරාංග 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 වරහණක් ඇතුලේ ලියා ගන්න. මෙන්න මේක non volatile read only firmware වරහණක් ඇතුලේ ලියා ගන්න. ස්ථීරාංග non volatile
read only firmware. ස්ථිරාංග non volatile read only firmware. ස්ථිරාංග non volatile read only firmware. non volatile read only firmware. වරහන වහලා ලියන්න. ස්ථිරාංග non volatile read only firmware කියලා දාලා වරහන වහන්න. ඊට පස්සේ යන නැශ්‍ය නොවන කියවීමට නැශ්‍ය නොවන කියවීමට හැකි නැශ්‍ය නොවන කියවීමට හැකි නැශ්‍ය නොවන කියවීමට හැකි වෙනස්කම් සිදු කළ නොහැකි කියවීමට හැකි වෙනස්කම් සිදු කළ නොහැකි වෙනස්කම් සිදු කළ නොහැකි මතකයකි වෙනස්කම් සිදු කළ නොහැකි මතකයකි නැශ්‍ය නොවන කියවීමට හැකි වෙනස්කම් සිදු කළ නොහැකි මතකයකි. ඊට පස්සේ තව තරු ලකුණක් දාලා ලියන්න. BIOS ස්ථිරාංගය BIOS ස්ථිරාංගය BIOS ස්ථිරාංගය නූතනයේ නිෂ්පාදනය කරන BIOS ස්ථිරාංගය නූතනයේ ඒ කියන්නේ අලුතෙන්ම හදන කම්පියුටර්ස් වල BIOS ස්ථිරාංගය නූතනයේ නිෂ්පාදනය කරන පරිගණකවල දක්නට නොමැතිය නූතනයේ නිෂ්පාදනය කරන පරිගණකවල දක්නට නොමැතිය. නවීන පරිගණක යන්ත්‍රවල BIOS ස්ථිරාංගය වෙනුවට UEFI පුතේ UEFI ස්ථිරාංගය භාවිතා කරයි. UEFI ස්ථිරාංගය භාවිතා කරයි. සර් UEFI කියන එකේ තේරුම මොකද පුතේ? UEFI කියන එකේ දිග තේරුම පුතේ UEFI කියන්නේ Unified Extendable මට හරියට මතක නැහැ පුතේ. ඔව් Unified Extensible Firmware Interface. Unified Extendable Firmware Interface. ඒක තමයි පුතේ. Unified Extendable Firmware Interface කියන එක තමයි UEFI කියලා කියන්නේ. ඒතර පුතේ මේ දෙක අතර වෙනස කවුද දන්නේ? මොකද්ද වෙනස ওই දෙක අතර? මොකද්ද මේ BIOS සහ UEFI අතර වෙනස? මේ ස්ථිරාංග දෙක ඉස්සර මැනුෆැක්චර් කරපු කම්පියුටර්ස් වල තිබ්බේ මෙන්න මේ BIOS කියන ස්ථිරාංගය. ඔව් මම BIOS කියලා නේද? BIOS ස්ථිරාංගය සහ UEFI කියන එක අතර වෙනස මොකද්ද? කවුද ඉතින් මෙතන වැඩිපුරම එක වැඩ කරන්නේ අවින්දෝයි යුදුලයිනේ. මොකද්ද පුතේ මේ දෙක අතර වෙනස? BIOS වල සහ UEFI කියන එක අතර වෙනස. දන්නේ නැහැ. කවුද අවින්දු? දන්නේ නැහැ නේද? ඒ පුතේ අපි අර Windows ගහද්දී ඔය කට්ටිය ගහනවා නේද? මොකටද ගහන්නේ කියලා. මේක දැකලා නැද්ද? ඔය තෝරන්න තියෙනව නේද? ඔය BIOS වලින් ගහන්නේ UEFI වලින් නේද කියලා. ඒ කියන්නේ පුතේ BIOS විතරයි වෙන්නේ.
ඒක පෙන්වන පුතේ ඔයා මොන වලින්ද ගහන්නේ? Windows එකේ මොකෙන්ද? සර් බූට් කරපු පෙන්නේ. බූට් කරපු පෙන් එකෙන්. ඔයා බූට් කර ඔයා නෙමෙයිද බූට් කරගත්තේ? මම තම ඔව් සර් එතන එනවා තමයි. ඔව් බූට් කරද්දී අහන පුතේ ඔයාගේ මේ BIOS එකට ගැලපෙන්න තමයි ඔයා බූට් කරන්න ඕනේ. ඔයාගේ ඔව් සර් MBR එකයි ඔව් GPT එකයි තව UEFI එකයි BIOS එකයි නේ අහන්නේ. ඔව් අන්න ඒ ටික තමයි තියෙන්නේ. ඒතර අපි එතනින් තෝරන්න ඕනේ අපේ තියෙන එකට ගැලපෙන්න එක මොකක්ද කියලා අපි තෝරන්න ඕනේ. ඒතකොට අපි හાર્ඩ් එකට ගැලපෙන්න මොකක්ද අපි දාන්නේ කියලා. හරි. ඒතකොට ඒක අපිට වැඩක් නෑ. දැන් ඕක කියන්නේ කිව්වොත් අනිත් අයට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. අපි කතා කරමු මෙතන ප්‍රධාන වශයෙන්ම තියෙන මේ දෙක ගැන. UEFI සහ BIOS කියන එක ගැන ගත්තම. පොතේ UEFI කියන්නේ අපි දැන් පරිගණකයක් ඔන්න උනාට පස්සේ ඔන්නෙද්දිම අපිට ඕන මේ BIOS එක ඇතුළට යන්න පුළුවන්. මේ BIOS කියන software එක ඇතුළට අපිට පරිගණකයක් ඔන්නෙද්දි යන්න පුළුවන්. ඒකට ඔයාගේ තියෙනවා keyboard එකේ shortcut එකක්. සමහරක් keyboard වල F1 එක ඔබ ගාම BIOS open වෙනවා. නැත්නම් ඔයාගේ තියෙන UEFI නම් F1 ඔබ ගාම UEFI වලින් ඔයාගේ මෙන්න මේ BIOS setting තමයි දෙකෙන්ම open වෙන්නේ. හැබැයි නම් දෙකක් භාවිත කරනවා. මේක ඇත්තටම කිව්වොත් UEFI මේ BIOS එකක් පුතේ. basic input output system එකක් තමයි මෙතනත් එන්නේ. මේකත් BIOS එකක් තමයි. හැබැයි මේ පෙන්නන ආකාර දෙකක් තියෙනවා. BIOS වලට ගිහිල්ලා තියෙන අයට මේක දැකලා ඇති. ඔයා පරිගණකයේ setting ටික පුතේ. ඔන්නෙද්දී ඔයාලට පුළුවන් ඔයාගේ පරිගණකයේ setting ටික බලා ගන්න. ඔයාගේ RAM එක කීයක් තියෙනවද? processor එක කීයක් තියෙනවද? fan වල speed කොච්චරද? ඒකට අපේ CPU එකේ රස්නේ කොච්චරද මේ වෙලාවේ? ඔන්න ඔය වගේ setting ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔව්. Rufus එකේ තමයි තියෙන්නේ. Rufus එකේ තියෙනවා. එතකොට පුතේ මේ BIOS setting අපිට පෙන්වන ආකාර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් අපිට පුතේ නිකම්ම පෙන්වනවා නිකම් අකුරු වලින් පෙන්වනවා BIOS වල setting ටික. නිල් පාට තිරයක සුදු පාට අකුරු. මේකේ තියෙන එක අවුලක් තමයි අපිට මේකේ වැඩ කරන්න පුළුවන් keyboard එකෙන් විතරයි. හරිද? අපිට මේකේ වැඩ කරන්න පුළුවන් keyboard එක භාවිත කරලා විතරයි. keyboard එකෙන් විතරයි පුතේ මේ BIOS වල අපිට setting බලන්න පුළුවන්. හැබැයි UEFI වල BIOS setting හරි ලස්සනයි. අපේ ෆෑන් එකට ෆෑන් එකක රූපයක් ඇඳලා ඒක ග්‍රැෆිකලි විදිහට ලස්සනට පෙන්වනවා. ඊට පස්සේ අපේ processor එකේ රස්නේ පෙන්වන තැනට ඒකත් පොඩ්ඩක් මොකක් හරි ලස්සන රූප දාලා වැඩ කරන විදිහට graphic දාලා ඒක හදලා තියෙනවා. ඒ කියන්නේ මේක GUI විදිහට තියෙන්නේ. graphical user interface එකක් තියෙන්නේ. චිත්‍රක පරිශීලක අතුරු මුහුණක. ඒ කියන්නේ මේකෙන් අපිට වැඩ කරන්න පුළුවන් මේකේ setting අපිට බලන්න පුළුවන් mouse එක භාවිතා කරලා. අපේ mouse එක භාවිතා කරලා පුළුවන් keyboard එකනොත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේකේ අපිට එහෙට මෙහෙට යන්න පුළුවන් keyboard එකෙන් විතරයි. ඒ කියන්නේ අපිට මේ BIOS තියෙන පරිගණකයක ඔයාලට BIOS setting බලන්න පුළුවන් වගේ keyboard එක හරහා විතරයි. හැබැයි මෙන්න මේ UEFI වලින් තියෙනවා ඔයාගේ BIOS setting ටික ඔයාලට හම්බ වෙනවා mouse එකේ අර pointer එකක් හම්බ වෙනවා. මේ pointer එක click කරලා ඔයාලට BIOS setting බලන්න පුළුවන්. එතකොට මම ඔක පෙන්නන්නම් රූපයකින්ම ඔය කට්ටියට වෙනස එතකොට තේරෙයි. මම පෙන්නන්නම් පුංචි GIF එකක්. සර් ටියුට් එක සර් ආවේ නැහැ නේද තාම ටියුට් එක පුතේ ටියුට් එක තාම මම හදන ගමන් තියෙන පුතේ මම ඉක්මනට මේ ටික හදලා ඔය කට්ටියට වෙන සලස්සන්නම්. ඒ කියන්නේ මේ පාඩම් වලටත් අදාළව මම සිහිලු පාඩම් වලට අදාළව ෂෝට් නෝට් එකක් හදන්නේ. අර පාඩම් දෙකට විතරක් නෙමෙයි. Excel ඒ කියන්නේ සර් 10 ඔක්කොම 10 ඔක්කොමයි අල්ලලාද? පුතේ ඔක්කොම පොදුවේ අල්ලලා චූරි පොතක් වගේ ටියුට් එකක් හදන්න යන්නේ. ඔය කට්ටියට දුර ලේසියිනේ. ඒ වගේ එකක් හදන්න යන්නේ මොකද ඉස්සරහ වැඩ වලටත් එක්ක ඕන වෙන්නම කට්ටියට පෙන්නන්න ඩවුන්ලෝඩ් කරා එක නැද්ද? හරි අපි ඉන්ටර්නෙට් එකෙම ගිහලා බලමු. සර් ඒක එවන්නේ PDF එකක් විදියට නැත්නම් සර් මේ මට printed document එකක් එවන්න පුළුවන් පුතේ. ඔය කට්ටිය ඇඩ්‍රස් දානවා නම් ඉස්සරහට. හරි පුතේ GIF එකක් ඉස්සෙල්ලා මම හොයලා ගත්ත එක නම් පෙන්වන්න විදියක් නෑ ඒක නෑ. හරි ඉන්න මම එකක් කාගේ එකක් ඩවුන්ලෝඩ් කරන්න.
මම මේ GIF එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ දැන් හම්බෙච්ච එක. මම පෙන්නන ෆොටෝ එකකින් පෙන්නන්න කමන්නේ. අපි ෆොටෝ එකකින් හරි බලමු. හරි. එකක් තියෙනවා මේකේ. මම මේ බ්‍රවුසර් එකෙන්ම පෙන්නනම් විතර වැඩ කරන එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරන්න නම් දෙන්නේ නැහැ පුතේ GIF එක. මෙන්න මේ වගේ එකක් තියෙනවා. දැකලා තියෙනවද කවුරු හරි ඔන්න ඔහොම එකක් වැටෙනවා. මීට කලින් දැකලා තියෙනවද? පුතේ ඔක දැකලා තියෙනවද? මං අහන්නේ මේ උදුලයි අවිදුගේ නෙමෙයි දෙන්න කොහොමත් Windows දාපු කෙනෙක් නම් ඔක දැකන්නේ නැති වෙන විදියක් නැහැ. මෙන්න මෙහෙම තැනක් දැකලා තියෙනවද? ඔව් උදුල දැකලා තියෙනවා. අනිත් අය දැකලා තියෙනවද පුතේ? එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ අපේ BIOS setting කියලා කියන්නේ අපි මෙන්න මෙතනට. අපි පරිගණකයක් on වෙද්දී මුලින්ම අපිට බලන්න පුළුවන් දේ තමයි මේ keyboard එකේ බටන් එකක් තියෙනවා. shortcut key එකක් විදිහට අපි මේ බටන් එක ඔබුවාම මෙන්න මේ වගේ display එකක් open වෙනවා. කසුන් දැකලා තියෙනවා. එතකොට මෙන්න මේ BIOS කියන්නේ මෙන්න මෙතනට. ඒ කියන්නේ ඔයාගේ පරිගණකයේ BIOS නම් තියෙන්නේ. BIOS කියන ස්ථිරාංගය නම් තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි පුතේ ඔයාගේ පරිගණකයේ පෙන්වන්නේ. හැබැයි ඔයාගේ තියෙන්නේ UEFI වලින් නම් මම එකක් පෙන්නන්නම්. පුතේ UEFI නම් තියෙන්නේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සන BIOS එකක් තමයි පෙන්වන්නේ. පේනවද මේ දෙක අතර වෙනස? මේක එක සර්ච් කරාම ලැබෙන සර්ච් රිසල්ට් එකේ තියෙන ඒවා. UEFI වල අපිට මෙන්න මේ විදිහට ලස්සනට BIOS ටික පෙන්වනවා. ඒ කියන්නේ අපි ෆෑන් එක මේකේ බලමු අපි MSI එකක එකක්. හරි මේ බලන්න පුතේ මේ MSI කියන්නේ ගේමින් ලැප්ටොප් જાතියක්. ඒකේ BIOS එක පෙන්වන්නේ මෙන්න මේ වගේ. එතකොට මේවා අපිට mouse එකෙන් control කරලා අපිට බලන්න පුළුවන්. ගොඩක් පැහැදිලිව ලස්සනට අපිට මෙන්න මේ වගේ නිරූපණය කිරීමක් වෙනවා. එතකොට මේකේ setting වලට අපිට mouse එක භාවිතා කරලා යන්න පුළුවන්. සියලු ඒවා මෙන්න මේ වගේ අපිට graphical විදියට පෙන්වනවා. හැබැයි ඉස්සල්ලා එකේ එහෙම නෙමෙයි. නිල් පාට තිරයක සුදු පාට අකුරු විතරයි. ඒකෙදි භාවිතා කරන්න පුළුවන් අපිට mouse එක විතරයි. හැබැයි මේ UEFI කියන BIOS වර්ගෙදී අපිට භාවිතා කරන්න පුළුවන් mouse එක සහ keyboard එක දෙකම භාවිතා කරන්න පුළුවන්. ඒකට ඒක පොඩ්ඩක් graphically විදියට, චිත්‍රක විදියට, ලස්සන විදියට අපිට පෙන්වුම් කිරීම සිද්ධ වෙනවා. පුතේ මං කිව්ව දේ පැහැදිලිද? තේරුණාද හැමෝටම? ඔව් සර්. ඔව් සර්. ඔන්න ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ දෙක අතර වෙනස. හරි. ඔන්න පුතේ දැන් මං කිව්වා මේ BIOS කියන එකදී වෙන්නේ අර අපේ ඇඟේ තියෙන කොටස් ටික උදේට නැගිටලා චෙක් කරගන්නවා වගේ. මෙයා දැන් චෙක් කරන්න ගන්නවා මොකද්ද? අපේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන උපාංග සියල්ලම. පරිගණකයේ ඇතුලේ තියෙන සහ පිටින් සම්බන්ධ කරලා තියෙන උපාංග ටික මෙයා චෙක් වීමට ආරම්භ වෙනවා. ඒක පුතේ එකපාරට චෙක් වෙන්න බෑ. ඒතර මේකෙදි තියෙනවා මෙයාට මතකයක් තියෙන්න ඕනේ මොනවා හරි. ඒ කියන්නේ මෙයා BIOSට මතක නැහැ මොනවද පරිගණකයේ තියෙන ඔක්කොම උපාංග මොනවද වැඩ කරන්නේ මොනවද නැද්ද කියලා එයාට මතකයක් නැහැ. ඒතර එයාට එයා විසින්ම තමන්ම චෙක් කරගන්න විදියක් නැහැ. එතකොට ඒකට භාවිතා කරන අපි CMOS කියන මතකයක්. CMOS. මෙන්න මේ CMOS මතකය කියන්නේ තව භාවිතා වෙන එක්තරා එක ස්ථිරාංගයක්. එතකොට මෙන්න මේ CMOS මතකය හරහා අපිට පරිගණකයේ පුතේ මෙන්න මේ වගේ. දැන් හිතන්නකෝ ඔයා පරිගණකයේ දිනේ වේලාව හදනවා. එයා මතක තියාගන්නවා දිනය සහ වේලාව. මේක තමයි දිනේ වේලාව. ඊට පස්සේ එයා දන්නවා පරිගණකයේ RAM එක 2GB තියෙන්නේ. එයා ඒක මතක තියාගන්නවා. ඊට පස්සේ අපේ processor එක මේක. එයා ඒක මතක තියාගන්නවා. මේ CMOS කියන්නේ පුංචි මතකයක්. එයා කොයි වෙලාවෙත් වැඩ කරනවා මේ මතකය. ඒතර එයා බලනවා අපේ hard එක කීයද තියෙන්නේ. hard එක GB 500ක GB 500ක hard එකක් තියෙන්නේ. ඒක වැඩ කරනවා කියලා හැම වෙලාවෙම එයා වැඩ කරන උපකරණ පිළිබඳ පොඩි ලයිස්තුවක් හදාගෙන ඉන්නවා. එයා දන්නවා ඒකට මෙන්න මේව වැඩ කරනවා නෑ කියලා. එයා ඒක මතක තියන් ඉන්නවා. එතකොට මෙයාගේ ලිස්ට් එකක් තියෙනවා අපේ කම්පියුටරට සම්බන්ධ වෙලා තියෙන උපාංග ගැන. ඒක දැන් චෙක් වෙලා නෙමෙයි වෙන්නේ කියලා දැන් එයාලගේ ලිස්ට් එකක් තියෙනවා. අපේ පරිගණකයේ තියෙන ලිස්ට් එක මෙන්න මේ විදිහට තියන් ඉන්නවා. හිතන්න hard එකක් තියෙනවා. HDD hard එකක් තියෙනවා. ඊට පස්සේ අපේ RAM එකක් තියෙනවා. තව අපිට තියෙනවා CD player එකක් තියෙනවා. අපිට ෆෑන් තියෙනවා. ෆෑන් 4ක් සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඔය වගේ ලිස්ට් එකක් තියන් ඉන්නවා. මෙන්න මේව තමයි අපේ පරිගණකයේ තියෙන උපාංග අපිට සම්බන්ධ වෙලා තියෙන උපාංග මේව තමයි කියලා එයා ලිස්ට් එකක් තියන් ඉන්නවා.
ඊට පස්සේ එයා තව මතක තියාගෙන ඉන්නවා date and time. දිනේ සහ වේලාව එයා මතක තියාගන්නවා. දිනේ සහ වේලාව වෙනම එයා මතක තියාගෙන ඉන්නවා. මෙන්න මේ කවුද? CMOS කියන බැටරිය. කාටවත් ප්‍රශ්නයක් නැද්ද පුතේ පරිගණකය ඕෆ් කරලා ෆ්ලග් ටික ගලවලා තිබ්බත් කොහොමද වේලාව වැඩ කරන්නේ කියලා? එහෙම ප්‍රශ්නයක් ආපු කවුරක්වත් නැද්ද? ඒකෙන් කොහොමද එහෙම වෙන්නේ? අන්න එහෙම වෙන්නේ කොහොමද? මීට කලින් හිතිලා නැද්ද එහෙම දෙයක්? කොහොමද එහෙම වෙන්නේ? අපි කම්පියුටර් ඕෆ් කරලා තිනවා ඒත් කවදාත් කම්පියුටරේ වෙලාව වර්ධිනවද? නෑ ගොඩක් වෙලාවට කම්පියුටරේ සමහරවිට වර්ධිනකට ෆෝන් එකේ වර්ධින්නෙම නෑනේ. ඔව් ෆෝන් එකේ වර්ධින්නෙම නෑ. ඔව් ඕකට තමයි පුතේ CMOS කියන එක තියෙන්නේ. මේ ෆෝන් වලත් ඔය සිස්ටම් එක භාවිතා වෙනවා. දැන් පරිගණකය ඇතුළේ නම් CMOS කියලා වෙන ඔල්ලෝසු බැටරියක් තියෙනවා පරිගණකේ. මම පෙන්නන්නම්කෝ මෙන්න මේක තමයි CMOS කියලා කියන්නේ. CMOS බැටරියක් තියෙනවා වෙනම. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන තියෙන මතකය. CMOS කියන මතකය CMOS කියන මතකය මෙමරි එක කොයි වෙලාවෙත් වැඩ කරන්න පරිගණකයේ වෙනම බැටරි එකක් යූස් කරනවා. පුංචි බැටරි එකක් යූස් කරනවා. ඒ බැටරිය හරහා තමයි මේක දිනේ වේලාව මේ මතක තියාගත්ත ඒවා අමතක නොවි එක දිගට වැඩ කරන්නේ. මෙන්න මේ බැටරිය හරහා. දැකලා නැද්ද මදර්බෝඩ් එකේ බැටරියක් තියෙනවා. ඔල්ලෝසු බැටරියක්. කම්පියුටර් ගැලවුවට පස්සේ දැකලා නැද්ද කවුරක්වත්? දැකලා නැහැ. හරි මම පෙන්නන්න. එහෙම බැටරියක් තියෙනවා පුතේ. ඔය කට්ටිය දැකලා නැත්නම් ඒක පෙන්නන්න. ඒක හොඳයි දැකලා නැති එක. ඉන්න මම පෙන්නන්න. හරි පුතේ මේ මදර්බෝඩ් එක ගත්තා මෙන්න මේ වගේ තැනක තියෙනවා මදර්බෝඩ් එකේ බැටරිය මේ තියෙන්නේ එක එක තැන්වල තියෙනවා ඔය කට්ටියට මේ නිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් එකක් පෙන්නන්නේ මේ බලන්න ඔන්න ඔහොම බැටරියක් තියෙනවා පේනව නේද හැමෝටම පුතේ බොඳ වෙලාද පේන්නේ නැහැ නේද නෑ පේනවනේ පේනවා සර්. ඔව් ඒතර පුතේ මෙන්න මේ බැටරිය හරහා තමයි ඔය දිනේ වේලාව මේ එක එක මදර්බෝඩ් වල මේ ෆොටෝ තියෙනවා මේ බලන්න CMOS බැටරිය ඔන්න ඔය විදිහට සම්බන්ධ කරලා තියෙන මදර්බෝඩ් එකට. මෙන්න මේ වගේ පින් එකක් තියෙනවා. මේ පින් එක අපි මොකක් හරි ස්කූල් පින් එකක් තියලා තද කරගම ওই පින් එක උඩට ඉස්සෙල්ලා ওই බැටරිය එළියට වීසිනවා. ඒතර අපිට මේ බැටරිය ගලවලා අලුත් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් වෙලාවට කාටවත් වෙලා නැද්ද පුතේ ඔයා ඉන්ටර්නෙට් යන්න බලද්දි ඔයාට හිටපු ගමන් එනවා මෙසේජ් එක මොකද්ද ඔයාගේ දිනේ සහ වේලාව වැරදි. ඒකින්ද ඉන්ටර්නෙට් යන්න දෙන්න බෑ කියලා. කම්පියුටර් එහෙම වෙලා නැද්ද කාටවත්? සමහර වෙබ්සයිට් වලට යද්දී ඒක මේ යන්න බෑ කියලා බැරි වෙනවා. අන්න හරි. ඒ කියන්නේ හේතුව තමයි ඔයාගේ මොකද්ද වෙලා තියෙන්නේ? CMOS බැටරිය බහලා තියෙන පුතේ ඔයාගේ කම්පියුටර් එකේ. අපේ කම්පියුටර් එකේ මෙන්න මේ CMOS මතකය මෙන්න මේ බැටරිය බහලා තියෙන වෙලාවට ඔයා කොච්චර කම්පියුටරේ දිනේ වේලාව හදලා ඔයා කම්පියුටර් එක ඕෆ් කරනවා. ඕෆ් කරලා ෆ්ලග් එක ගලවලා ආයි ඔන් කර ගමන් ආයි තියෙන්නේ මේක 2001 පළවෙනි මාසේ 31 කියලා දිනයක් වැටෙනවා. ඔයා කොච්චරවත් හදනවා ආයි මේක වෙනවා. ඔයාත් කල්පනා කරනවා කොහොමද ඕක වෙන්නේ? ඊට පස්සේ වෙලාව තියෙනවා 12යි. AM කියලා 12ට තමයි ආව හැම වෙලාවෙම කම්පියුටර් ඔන් කරන දවසට මෙන්න මෙහෙම වෙලාවක් වැටෙනවා. ඒ වෙන්නේ පුතේ මෙන්න මේ CMOS කියන මතකයේ තියෙන බැටරිය බැස්සම. ඒ කියන්නේ අපි ඔල්ලෝසක බැටරිය බහිනවා වගේ මෙයත් කාලයක් ගියාට පස්සේ ඒක බහිනවා. බැටරිය ආරෝපණය අඩු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බැටරිය ක්‍රියාත්මක වෙන්නේ නැති වුනාම මෙයා කම්පියුටර් එක කවදා හරි හදලා මෙන්න මේ CMOS වලට දාලා තියෙන මතකයේ තමයි එයා පෙන්වන්නේ ඔයාලට. ඔයාගේ කම්පියුටරේ සමහරකට හදපු දවසක් එන්න පුළුවන්. ඒ වෙලාව තමයි හැම වෙලාවෙම එකපාරට ඔයා ඔන් කර ගමන් ඔන් වෙන්නේ. අපි ඉන්ටර්නෙට් යද්දී අපේ පරිගණකයේ දිනේ සහ වේලාව මෙන්න මේක නම් ඉන්ටර්නෙට් එකේ සිකියුරිටි එකක් තියෙන මොකද්ද? එයා බලනවා මේ ඔන් වෙන කෙනාගේ දිනේ සහ වේලාව. ඔයා මොකක් හරි ලංකාදීප වෙබ්සයිට් එකට යන්න බලනවා. දිනේ වේලාව බලද්දී ලංකාදීප බලනවා මේ ලොග් වෙන එක්කෙනාගේ කම්පියුටරේ දිනේ වේලාව 2001. 2001 මිනිස්සෙක් ජීවත් වෙන්න බෑ මේ වෙලාවේ. දැන් 2021. ඔයාට එනවා මෙසේජ් එකක්. ඔයාගේ date and time වල ප්‍රශ්නයක් තියෙනවා ඉන්ටර්නෙට් යන්න දෙන්න බෑ කියලා. ඔන්න ඕක තමයි හේතුව. ඉතින් ඔයා මොකද කරන්නේ? මේ දිනේ ආයි 2021කට හරවලා 2021 12 වෙනි මාසේ ඔයා දිනේට ඕන හරවලා 12 වෙනි මාසේ 18 කියලා ඔන්න දිනයක් දාගෙන ඔයා මොකද කරන්නේ ඉන්ටර්නෙට් එකට නැවත යනවා. ඒතර ඔන්න ඔහම වෙන්න හේතුවක් තමයි වගේ CMOS බැටරිය බැහැලා. සමහරක් වෙලාවට කම්පියුටර් එක ඔන් කරද්දී ඔයාලට එනවා මෙසේජ් එකක් CMOS error කියලා එනවා. මෙන්න මේ වගේ මෙසේජ් එනවා. ඉතින් මම පෙන්නන්න.
මේ තියෙන පුතේ මෙන්න මේ මැසේජ් එන වෙලාවල් තියෙන ඕන තරම් CMOS check error එකක් එනවා. මෙහෙම එනවා ඔයාගේ කම්පියුටරේ ඔන්න නැහැ හිටපුවාන් CMOS check error කියලා එනවා. ඊට පස්සේ අපිට කියන මොකද්ද? මේකේ දිනේ වේලාව වැරදි. දැන් මේක නම් 2006 එකක් පෙන්නන්නේ. අපිට කියන මොකද්ද? BIOS වලට ගිහිල්ලා ආයි දිනේ සහ වේලාව හදන්න කියලා කියනවා. ඔන්න එද්දිම අපිට ওই මැසේජ් එක එනවා. ඔයාගේ දිනේ වේලාව ආයි රීසෙට් වෙලා තියෙන්නේ. CMOS එකේ error එකක් තියෙනවා. දිනේ වේලාව නිවැරදි කරන්න කියලා අපිට ඔන්න එද්දිම මැසේජ් එකක් එනවා. ඔය තියෙන දිනේ සහ වේලාව ওই විදිහටම තියෙද්දිම ඔන්න වෙන නම් F1 කියන බටන් එක ඔබන්න කියලා කියනවා. ඔයාට පරණ දිනයක් තියෙද්දි කමන්නේ ඔන්න වෙන්න කියනවනේ ඔයාට කියන මොකද්ද? F1 ඔබලා දිගටම ඔන් කරගන්න කම්පියුටරේ. නැත්නම් ඔයා BIOS වලට ගිහලා මොකද කියන්නේ? දිනේ වේලාව හරි වේලාව වෙනස් කරගන්න කියනවා. ඔයාගේ මොකද්ද? CMOS බැටරියේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔන්න ඔය විදිහට කම්පියුටරේ අපිට මේ බැටරිය බැහැලා ගිය වෙලාවට error එකක් පෙන්නනවා. ඔය ඉස්කෝලේ කම්පියුටර්ස් වල බලන්න ගොඩාක් වෙලාවට ඔන් කරද්දි වැටෙනවා මෙන්න මේ CMOS error එක press F1 කියලා වැටෙනවා. මොකද ඉස්කෝල වල ගොඩාක් වෙලාවට ওই බැටරි මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ බැහැලා ගියාට පස්සේ. ඊට පස්සේ තව මෙන්න මේ වගේ රැස් වෙනවා. මටත් පෙන්නන්න. හරි. පුතේ BIOS එකේදී හරි ඒ කියලා දීලම පෙන්නනවා මේ එක. හරි. දැන් මම කිව්වා මෙයා ලිස්ට් එකක් මෙන්න මේ විදිහට තියන් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ BIOS එක්ක එකතු වෙලා මෙයා මොකද්ද කරන්නේ? ඒ කියන්නේ පුතේ මේක මෙහෙමයි වෙන්නේ. BIOS වැඩසටහන මෙයා ක්‍රියාත්මක කරනවා post කියලා ක්‍රියාවලියක්. හරිද? BIOS වැඩසටහන post කියලා ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. ඇත්තටම මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙයා post කියලා ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තියෙන කාගේ ඇතුළේද? BIOS වැඩසටහන ඇතුළේ. POST කියලා ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒක කියනවා power on self test කියලා. පුතේ මේ වලට සිංහල වචන නැහැ. power on self test. power on self test කියලා ක්‍රියාවලියක් කරනවා මෙන්න මේ BIOS එක හරහා. ඒ කියන්නේ BIOS කියන ස්ථිරාංගය නැත්නම් වැඩසටහන එයා ක්‍රියාත්මක කරනවා කවුද? power on self test කියන වැඩසටහන. power on self test කියන වැඩසටහන BIOS ක්‍රියාත්මක කරනවා. ඒතර ඕක ක්‍රියාත්මක වෙනවත් එක්කම තමයි අපි මේ CMOS check වෙන්න ගන්නෙ. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය වෙන්න අවශ්‍ය උපදෙස් තියෙන මේ CMOS වල. post කියන ක්‍රියාවලිය වෙන්න අවශ්‍ය උපදෙස් තියෙන කාගේ ළඟද? CMOS ළඟ. මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ඔන්න පරිගණකයේ ඔන්න එන බටන් එක ගිහුවා. ඒතර අපේ මොකද්ද වෙන්නේ? අපේ firmware එක වැඩ කරන්න ගන්නවා. firmware එක ඇතුළේ ඉන්නව කවුද? අපේ BIOS basic input output system කියන එක කෙනා ඉන්නවා. අපේ firmware එක ඇතුලේ. ඊට පස්සේ කරන්නේ මොකද්ද? firmware එක ඇතුලේ ඉන්නවා තව කෙනෙක්. එයා කවුද? post කියලා වැඩසටහනක් තියෙනවා. power on self test. ඒ කියන්නේ on වෙද්දී ඔයා check කරගන්න වැඩසටහනක් තියෙනවා POST කියලා. ඒකට කියනවා අපි post එක කියලා කියනවා. power on self test හරහා BIOS ස්ථිරාංගය ඇතුලේ තමයි මෙයා ඉන්නේ. එයා ඇතුලේ තියෙන තව වැඩසටහනක් තමයි මේ BIOS කියලා post කියලා කියන්නේ. ඒ කියන්නේ BIOS වැඩසටහන මගින් තමයි post ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. BIOS වැඩසටහන හරහා තමයි post ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. post ක්‍රියාවලිය පුතේ එකපාරට වෙන්න බෑ. ඒතකොට මේ post ක්‍රියාවලිය වෙන්න අවශ්‍ය උපදේශ මාලාව තියෙන්නේ මේ CMOS ළඟ. CMOS මතකයේ තමයි තියෙන්නේ මෙන්න මේ post ක්‍රියාවලිය වෙන්න ඕන. ඒ කියන්නේ power on self test එක වෙන්න අදාළ උපදේශ ටික තියෙන්නේ කාගේ ළඟද? CMOS කියන එක්කෙනා ළඟ. එතකොට මේ CMOS හරහා එතනදි වෙනවා අපේ hard එක. දැන් මෙතනදි තමයි check වෙන්නේ. hard එක වැඩ කරනවද? එයා දාගන්නවා වැඩ. RAM එක වැඩ කරනවද? වැඩ. CD එක වැඩ කරනවද? වැඩ. ඊට පස්සේ අපේ fan හතරම හරියට වැඩ කරනවද? ඔව් පළවෙනි fan එක හරි, දෙවෙනි fan එක හරි, තුන්වෙනි fan එක හරි. අපේ දිනේ වේලාව හරියද? ඔන්න ඔය ටික හරියට වෙනව නම් තමයි කිසි ප්‍රශ්නයක් නැතුව අපේ පරිගණකයේ බීප් ගාලා සවුන්ඩ් එකක් එන්නේ. ඇහෙලා තියෙනවද එහෙම සවුන්ඩ් එකක් එනවා? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ පුතේ මෙන්න මේ CMOS check වීම ඉවර වුණාට පස්සේ තමයි කවුද CMOS check කරන්නේ? power on self test හරහා තමයි. ඒ කියන්නේ post වැඩසටහන හරහා තමයි කවුද මේ CMOS check කරන්නේ. CMOS එකේ බලනවා එයා තියන් ඉන්න මතකයන් ටික hard disk ගැන RAM එක ගැන එයා මතකයන් තියන් ඉන්නවා. මේ මතකයන් ටික ඒ තියෙන විදිහට වැඩ කරනවද කියලා check කරනවා. මේ ටික හරියට වැඩද කිය එයා බලනවා. ඒ ටික බලලා මේ ටික ඕකේ නම් පොඩ්ඩක් beep sound එකක් එන්න ගන්නවා. ඔන්න ඔහොම දෙයක් වෙනවා මේක ඇතුලේ. පැහැදිලිද? ඔව්. පුතේ මේ කොහමද ලියාගන්නේ අපි?
අපි දැන් BIOS කියන නේද අවසානට ලිව්වේ. UEFA හරි UEFA ගැනයි පුතේ මේ දෙක ගැන ලිව්වේ නැද්ද අපි? මේ ගැන ලිව්වා නේද UEFA ගැන? ඔව් සර් හරි. ඉන්න පොඩ්ඩක් අච්චු පොතක් බලලා ඔය කටට නෝට් එකක් මම ගලපෙන විදිහට හදලා දෙන්නම්. අච්චු පොතේ තියෙනවා ඊට පස්සේ හරි ඒක ඕනේ මම කියන්න. හරි ඊට පස්සේ ලියන්න පුතේ අපි දැන් පළවෙනියට කිව්ව මොකද්ද UPS එක ගැන කිව්වා ඊට පස්සේ BIOS run වෙනවා කියලා කිව්වා තුන කියලා දාලා ලියන්න තුන්වෙනියට වෙන දේ තුන්වෙනි එක පරිගණකයේ BIOS ක්‍රියාත්මක වීමෙන් පසුව 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 ක්‍රියාත්මක වන ඊළඟ වැඩසටහන වන්නේ ක්‍රියාත්මක වන ඊළඟ වැඩසටහන වන්නේ post වැඩසටහන වේ. ක්‍රියාත්මක වන ඊළඟ වැඩසටහන වන්නේ post වැඩසටහන වේ. ක්‍රියාත්මක වන ඊළඟ වැඩසටහන වන්නේ post වැඩසටහන වේ. post කියන්නේ power on self test. power වරන් ඇතුළේ ලියන්න power on self test. power on self test. post වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම post ක්‍රියාවලිය සිදු කරන්නේ මෙම post ක්‍රියාවලිය සිදු කරන්නේ BIOS වැඩසටහන හරහාය. මෙම post ක්‍රියාවලිය සිදු කරන්නේ BIOS වැඩසටහන හරහාය. BIOS වැඩසටහන හරහාය. BIOS වැඩසටහන හරහාය. BIOS වැඩසටහන හරහාය. post ක්‍රියාවලියට ඊට පස්සේ ලියන්න post ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් post ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් CMOS කියන්නේ complementary metal මට මතක නැහැ පුතේ හරියට CMOS කියන එක. ඒකම තුන. පොඩ්ඩක් ඒක බලලා ලියා ගන්න මට ඒක හරියට මතක නැහැ පුතේ මේ වචන හතරේ තේරුම complementary metal oxide semiconductor උනහම එකක් තියෙන මට හරියට මතක නැහැ. ඒක පොඩ්ඩක් බලලා ලියා ගන්න. හරි කමන්නේ. මම මොකද්ද පුතේ අවසන් ගියේ මට ඒක කියන්න ගිහලා අමතක වුණා. කියන ගිය වාක්‍යය. චුට්ටක් කියන අවසන් මම කිව්ව එක. complementary metal oxide semiconductor හරි. ඒක නෙමෙයි පුතේ මම කිව්ව වාක්‍යය. අවසානට වාක්‍ය මොකද්ද කිව්වේ මම ගලපගෙන කියගෙන ගියේ. අවසාන වාක්‍ය පොඩ්ඩක් මොකද්ද? post ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් එතනින් ඉස්සරහා පොඩ්ඩක් වාක්‍ය කියන්න. ඒක කියන්න කලින් මම කොහොමද පොඩ්ඩක් නැවත කියලා බලන්න. මෙම post ක්‍රියාවලියද BIOS වැඩසටහන හරහා ක්‍රියාත්මක වේ. post ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් හරි. post ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් CMOS මතකය තුල පවතී. CMOS මතකය තුල පවතී. ඉන්පසු
සියලුම රුඩාංග ඉන්පසු සියලුම රුඩාංග ඉන්පසු සියලුම රුඩාංග ඉන්පසු සියලුම රුඩාංග පරීක්ෂා කර බලා ඉන්පසු සියලුම රුඩාංග පරීක්ෂා කර බලා ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන්නේ නම් ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන්නේ නම් ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන්නේ නම් බීප් සවුන්ඩ් එකක් කරහා බීප් කියලා කියන බීප් වල සවුන්ඩ් එකකින් බීප් සවුන්ඩ් බීප් ශබ්දයක් බීප් ශබ්දයක් බීප් ශබ්දයක් බීප් සවුන්ඩ් හරහා බීප් සවුන්ඩ් හරහා තහවුරු කරයි 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 හරි ඊළඟට තව තරු ලකුණක් දාලා ලියන්න පුතේ CMOS CMOS නශ්‍ය මතකයක් වන අතර CMOS පුතේ නශ්‍ය මතකයක් BIOS කියන්නේ නශ්‍ය මතකයක්ද පොඩ්ඩක් මට කියන්න BIOS කියන්නේ නශ්‍ය මතකයක්ද BIOS කියන්නේ නශ්‍ය මතකයක්ද නශ්‍ය නොවන මතකයක්ද නැසනවන ඔව් BIOS කියන එකේ පුතේ ඒ කියන්නේ ෆර්ම්වෙයාර් චිප් එකේ අපේ BIOS චිප් එකේ තියෙන දේවල් මැකිලා යන්නේ නැහැ ඒව අපිට වෙනස් කරන්න බෑ කවුරු හරි BIOS අප්ඩේට් කරලා තියෙනවද මෙතන BIOS අප්ඩේට් කරපු කෙනෙක් ඉන්නවද හරි ඒ කියන්නේ පුතේ මේකේ තියෙන මතකය අපිට නැවත යාවත් කාලීන කරන්න පුළුවන් වර්තමානයට ගැලපෙන්නේ නැහැ සමහරක් ඒවා අපිට මේ මැනුෆැක්චරර් විසින් මේ කට්ටියගේ වෙබ්සයිට් වල දානවා මේ BIOS එක අපිට අප්ඩේට් කරන්න විදියක්. ඒ කියන්නේ මේ BIOS එකේ තියෙන දත්ත තව පොඩ්ඩක් ඒ කට්ටිය අලුත් මොනවා හරි දේවල් දීලා දිනනවා අපිට අප්ඩේට් කරන්න දෙනවා. ඒ කියන්නේ යාවත් කාලීන කරන්න. ඒ කියන්නේ මේකට අලුත් මොනවා හරි දේවල් තොරතුරු එකතු කරලා දිනනවා අපිට අප්ඩේට් කිරීමක් කරන්න පුළුවන්. මම එකක් පොඩ්ඩක් කියන්නම්කෝ. අප්ඩේට් කිරීමක් කරන්න පුළුවන්. මේ BIOS අප්ඩේට් එකක් වෙන වෙලාවට ඔයාගේ කම්පියුටර් එක පුතේ අනිවාර්යයෙන්ම UPS එක සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. කරන්ට් එක යන්නේ දවසක් වෙන්න ඕනේ. කම්පියුටර්ස් වලට ඔය දේ කරනවා නම් අනිවාර්යයෙන් මේ දේ වෙන්න ඕනේ. එකපාරට BIOS එක අප්ඩේට් වෙන වෙලාවේ ඔයාගේ කරන්ට් එක ගිහිල්ලා කම්පියුටර් එක ඕෆ් වුණොත් ඔයාගේ මේ BIOS chip එකට හානි වීමක් සිද්ධ වෙනවා. ලැප් එකක කම්පියුටර් එකක ලැප් එකට ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මොකද ලැප් එකේ බැටරිය තියෙනවනේ. කම්පියුටර් එකට පුතේ BIOS chip එක හානි වුණොත් මොකද යන්නේ? කම්පියුටර් වැඩ කරයිද? ඔකට හිතන්නේ මොකද්ද? වැඩ කරන්නේ නැහැ නේ. වැඩ කරන්නේ නැහැ පුතේ. ඔයාගේ BIOS chip එක ගියා කියන්නේ ඔයාගේ motherboard එකෙන් වැඩක් නැහැ. නැවත BIOS chip එකක් මේකට ගැලපෙන එකක් වෙන motherboard එකකින් හොයාගන්න පුළුවන් වුණොත් හොඳයි. නැත්නම් ඉතින් හදන්න හරි අමාරුයි. ගොඩාක් වෙලාවට හදන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. BIOS chip එක repair කරන අය හරි අඩුයි. එහෙම තැන් හොයාගෙන යන්න වෙනවා. ඒක නැවත ඒකේ firmware එක ගහන්න ලේසි නෑ. ඒකයි කියන්නේ ඒ කට්ටිය update කරන වෙලාවට ඒ කට්ටිය දීලා තියෙන instruction උපදෙස් දීලා තියෙනවා. ඔයා update කරනවා නම් අපේ BIOS අනිවාර්යයෙන්ම මේ කරන්ට් එක විදුලිය විසන්ධි කරන්න එපා කම්පියුටරේ බටන් එකෙන් ඔෆ් කරන්න එපා කියලා කියනවා අනිවාර්යයෙන්ම BIOS chip එක හානි වෙනවා ඒකේ දත්ත විනාශ වුණොත් ඔයාගේ කම්පියුටරේ නැවත ඔන් කිරීමකට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒකයි එහෙම කියන්නේ ඒකින්ද හොඳම දේ එක්ක BIOS අප්ඩේට් කරන්න නැතුව ඉන්න ඕනේ නැත්නම් අප්ඩේට් කරනවා නම් හරියට ඒ කට්ටිය දීලා දින උපදෙස් ක්‍රියාත්මක කරලා අපි අප්ඩේට් කිරීමක් සිද්ධ කරන්න ඕනේ හරි අපි CMOS ගැන මෙහෙම ලියාගමු තර ලකුණක් දාලා පොඩ්ඩක් CMOS නශ්‍ය මතකයක් වන අතර 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 එහි සැකසුම් CMOS නශ්‍ය මතකයක් වන අතර එහි සැකසුම් මතක තබා ගැනීම සඳහා 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 එයට නොකොඩවා බලය අවශ්‍ය වේ. එයට නොකොඩවා බලය අවශ්‍ය වේ. එයට නොකොඩවා බලය අවශ්‍ය වේ. එයට නොකොඩවා බලය අවශ්‍ය වේ.
එයට කුඩා බැටරියක් යොදා ගනි. එයට කුඩා බැටරියක් යොදා ගනි. එයට කුඩා බැටරියක් යොදා ගනි. ඊට පස්සේ ලියන්න CMOS චිපයට චිප් එක කියන එකට පුතේ සිංහලෙන් කියන්නේ චිපයනේ. CMOS චිපයට බලය ලැබීම අඩාල වුවහොත් BIOS setting ටික වෙනස් වෙනවා පුතේ. BIOS සැකසුම් සියල්ල නැවත මුල් තත්ත්වයටපත් වේ. BIOS සැකසුම් සියල්ල නැවත මුල් තත්ත්වයටපත් වේ. ඒ කියන්නේ පුතේ මේ BIOS වලින් තමයි අපි පරිගණකයේ දිනේ වේලාව හදන්නේ. ඔය සියලු දේවල් අපි කරන්නේ වෙනස්කම් කරලා අපි BIOS වලින් තමයි ඒක හදලා තියාගන්නේ. හරිද? ඒකෙන්ද බැටරිය බහලා ගියොත් දිනේ වේලාව වෙනස් වෙන්න හේතුව තමයි මොකද? BIOS setting ටිකයි මුල් තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ අපි ලියාගමු මෙහෙම. බීප් නාදයක් තරු ලකුණක් දාලා ලියන්න. බීප් නාදයක් නොලැබෙන විට හෝ බීප් නාද රටා ලැබෙන විට අදහස් වන්නේ පරිගණකය බීප් නාදයක් නොලැබෙන විට හෝ. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය පරිගණකයක් ඔන්නෙද්දි ගොඩාක් වෙලාවට බීප් එකක් ඇහෙනවා. හරිද? සමහර පරිගණකවල ඕක නැති වෙන්න පුළුවන්. අර චූටි ස්පීකර් එකක් තියෙන එක හයි කරලා දෙනවා ඇතුලෙන් පුංචි ස්පීකර් එකක්. ඒක නැතිව තියෙන්න පුළුවන් සමහරක් කම්පියුටර් වල. මම මේ කියන්නේ මොකද්ද පුතේ? ඒ ස්පීකර් එකට කියන්නේ බසර් එක කියලා නේද? ඔව්. බස් එක කියලා කියන්නේ. පුංචි අර බස් එකක්. ඒකේ චූටි අර මෙන්න මේ වගේ රවුම් මෙන්න මේ වගේ එකක් තියෙන බස් එකක් තමයි. මෙන්න මේ වගේ කූරු දෙකක් තියෙනවා. ඒකට සම්බන්ධ කරලා දෙනවා. ඔන්න ඔය වගේ රවුමක තියෙන්නේ. දැකලා තියෙනව නේද ඔක? ඔව් සර්. ඔව් මගේ ළඟ තියෙනවා බස් එකක් නම් දැන් අදින්න විදියක් නැහැ පුතේ. අර මේ වලට ගෙන අපු එකක් තියෙනවා. මේ Arduino set එකත් එක්ක තියෙන බස් එකක්. මම පෙන්නන්න ඊළඟ දවසේ. දැන් මේ බඩු ටික අදලා හොයන්න යනවා බස් එක. ඒකෙන් තමයි සවුන්ඩ් එක ඩීප් සවුන්ඩ් එක යුත් කරන්නේ. එතකොට මම කිව්වා මොකද්ද? බීප් නාදයක් නොඇසෙන විට හෝ බීප් නාද රටා. ඒ කියන්නේ පුතේ බීප් කියලා එක දිගට ඇහෙනවා සමහරක් වෙලාවට 3ක් 5ක් එහෙම ගාණක් ඇහෙන්න පුළුවන්. බීප් නාද රටා ලැබෙන විට අදහස් වන්නේ පරිගණකය පරීක්ෂණය අසමත්ව ඇති බවයි. මේකේ තියෙන ගොඩාක් වචන වලට සිංහල වචන නැහැ. හරිද? කරන්න දෙයක් නැහැ. වචන වලින් තමයි අපිට මතක තියාගන්න වෙන්නේ. ඒ වලට වචන නැහැ වෙනම භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න වෙන දේ තමයි මෙතනදී ඔන්න දැන් බීප් සවුන්ඩ් එක හැදිලා තියෙන්නේ. ඔන්න මෙතනින් පස්සේ තමයි දැන් අපේ පරිගණකයේ ඔන් වෙන්න ආසන්න වෙලා තියෙන්නේ. හරි. අපි පොඩ්ඩක් ඒක මේ විදිහට ලියාගමු. මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. ඉන්පසු තව තර ලකුණක් දාලා ලියන්න.
ඉන්පසු ඒක පොතේ තියෙනක හොඳයි වගේ. ඉන්පසු පොඩි මම පොත බලන්න. ඔය පොත පිටිපස්ස කියලා තියෙන වාක්‍ය. හරි. ඉතින් ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම් මගින් ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම් මගින් ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම් මගින් සපයා ඇති ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම් මගින් සපයා ඇති උපදෙස් අඩංගු උපදෙස් අඩංගු උපදෙස් අඩංගු උපදෙස් අඩංගු boot strap spelling B double O T උපදෙස් අඩංගු ඊට පස්සේ ලියන්න B double O T එක වචනයක් මේ මම කියන්නේ B double O T S T R A P bootstrap loader L O ඊළඟ වචනේ L O A D E R bootstrap loader නම් වූ ස්ථිරාංගයට අනුව bootstrap loader නම් වූ ස්ථිරාංගයට අනුව ප්‍රති සමහරක් වචන කියවෙන්නේ නැහැ දැන් උගුරේ මම හිතන්නේ මොකද්ද වෙලා ස්ථිරාංගයට අනුව post post වැඩසටහනෙන් හඳුනාගත් boot sequence boot sequence ENCE boot sequence boot ENCE boot sequence he පුතේ he පළමු ආචාර්ය උපක්‍රමයේහි මම මේක පැහැදිලි කරන්න මොකද්ද මේ වෙන්නේ කියලා පළමු ආචාර්ය උපක්‍රමයේහි එකට ලියන වරහන් ඇතුලේ boot drive පළමු ආචාර්ය උපක්‍රමයේහි boot drive පුතේ boot drive පළමු ආචාර්ය උපක්‍රමයේහි boot drive BOOT DRIVE boot drive ඒ වරහන වහලා ලියන්න master boot record master boot record master boot record master boot record today master boot record ඔකට කියන වරහන් ඇතුළේ දාගන්න MBR master boot record කියවයි master boot record කියවයි master boot record කියවයි master boot record කියවයි හරි පුතේ ඔන්න මෙතනදී කියනවා බලන්න පරිගණක නිෂ්පාදන සමාගම් මගින් සපයා ඇති උපදෙස් අඩංගු bootstrap loader ඔන්න තියෙන මොකද්ද තව ස්ථිරාංගයක් තියෙනවා මොකද්ද bootstrap loader කියලා තව ස්ථිරාංගයක් තියෙනවලු එයා මොකද්ද කරන්න කියලා කියනවා ඒ load එක හරහා ස්ථිරාංගය හරහා post වැඩසටහනින් හඳුනාගත් boot sequence එක ඒ කියන්නේ පුතේ අපේ පරිගණකයේ අපේ මෙහෙයුම් පද්ධතිය අපිට ගොඩාක් වෙලාවට පරිගණකයේ තියෙන කොහෙද hard disk එක ඇතුලේ අපේ දුඩ තැටිය ඇතුලේ තමයි අපි ගොඩක් වෙලාවට අපේ මෙහෙයුම් පද්ධතිය දුඩ තැටිය ඇතුලේ තමයි දාන්නේ දුඩ තැටිය ඇතුලේ තමයි අපි OS එක තියෙන්නේ පුතේ අපිට පුළුවන් පරිගණකයට මේ hard disk දෙකක් සම්බන්ධ කරන්න පරිගණකයට hard disk
disk දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ මෙහෙයුම් පද්ධති දෙකක් ඔයාලට hard disk එකේ තියාගන්න පුළුවන් ඕන නම්. එකක තියෙනවා Windows කියන මෙහෙයුම් පද්ධතිය. අනිත් එකේ ඔයාලට දාගන්න පුළුවන් Linux නැත්නම් Ubuntu. ඔය විවිධ මෙහෙයුම් පද්ධති වර්ග තියෙනවා. ඒ කියන්නේ පුතේ මම අර දවල් අලුතෙන් ආපු පුතාලට කිව්වා මේ Windows කියලා වැටෙනවනේ පරිගණකයක් වදිනේදී. ඒ වගේ තව සමාගම් විසින් හදලා තියෙන Windows වගේ තව මෙහෙයුම් පද්ධති තියෙනවා. ඒවට උදාහරණ තමයි Linux. ඒක තව විදියක්. ඒක ඔන්නුනම් පෙන්වන විදිය චුට්ටක් වෙනස්. icon වල අර පෙන්වන wallpaper තියෙන හැඩ වෙනස්. ඒතර මේ අපිට එකම කම්පියුටර් එකකට රුඩ තැටි දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර ඒකට Linux දාන්න පුළුවන්. ඔයාට ඕන නම් පරිගණකයේ පුතේ pen එකකින් on කරන්න පුළුවන්. pen drive කියලා කියන්නේ අපි නැත්නම් ඒකට කියනවා flash drive. flash drive නැත්නම් අපි කියනවා pen එක කියලා කියනවා කට්ටිය pen drive. pen drive එක කියලා කියනවා. pen එක කියන්නේ අපි දන්න ඕනේ හැමෝම pen drive එක. මේ pen එකටත් පුතේ අපිට ඕන නම් OS එකක් දාලා පරිගණකයකට ගහලා තියන්න පුළුවන්. මෙහෙයුම් පද්ධතියක් දාලා pen එකට ගහලා තියන්න පුළුවන්. එතකොට අපේ පෙන්නනවා පුතේ boot sequence කියලා තැනක්. ඒක පෙන්වන්නේ අපේ BIOS වල. BIOS වල පෙන්නනවා boot sequence කියලා එකක්. ඒකේ පෙන්වනවා අපේ මෙන්න මේ සම්බන්ධ කරලා තියෙන උපාංග. අපිට ඕන අපේ පරිගණකය CD එකකින් DVD එකකින් on කරන්න පුළුවන්. ඒ කියන්නේ DVD එකට අපි දානවා මොකද්ද? අපේ OS එක දානවා DVD එකට. එතකොට පුතේ අපි පරිගණකයට කියන්න ඕනේ අපේ sequence එකෙන් මුලින්ම ඉන්නේ කවුද? ඔයා on කරන්නේ 1 2 3 4. ඔයා පරිගණකයේ BIOS වලට කියන්න ඕනේ ඔයා on වෙන පිළිවෙල තියෙනවනේ. මේක hard 1 කියන එක hard 1 2 hard 2 3 pen drive 4 DVD ROM. හරිද? ඔන්න ඔයාලට මෙන්න මේ විදිහට sequence එකක්. ඒ කියන්නේ මේ වගේ පිළිවෙලක් තියෙනවා. ඔයාලට මේව උඩයට මාරු කරන්න පුළුවන් පුතේ. ඔයා පරිගණකයේ BIOS වලට කියන්න ඕනේ ඔයාගේ පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මේ hard එකෙන්ද මේ hard එකෙන්ද නැත්නම් DVD එකෙන්ද නැත්නම් pen එකෙන්ද. ඔයා පරිගණකයට කියන්න ඕනේ මොන උපකරණය භාවිතා කරලාද මෙන්න මේ පරිගණකය on වෙන්න ඕනේ. අන්න එහෙම එකක් කියනවා. ඒකට තමයි අපි කියන්නේ මේ boot sequence එක කියලා. එතනින් ඔයා උඩටම දෙන එකෙන් තමයි පරිගණකය load වෙන්නේ. ඒ කියන්නේ ඔයා පළවෙනි එක විදිහට මේක තේරුවොත් on වෙන්නේ Windows වලින්. ඔයා ඕන නම් මේක මාරු කරන්න පුළුවන්. hard 1 කියන එක පල්ලෙහාට දාලා hard 2 කියන එක උඩට දානවා. hard 2 කියන එක දැම්මොත් ඔයාගේ පරිගණකය on වෙන්නේ කවුරු හරහාද? මෙන්න මේ Linux මෙහෙයුම් පද්ධතිය හරහා. ඔයාට ඕන නම් පුළුවන් hard 2 එක උතනින් අයින් කරලා pen drive කියන එක දාන්න. pen drive කියන එක දැම්මොත් මෙතනට යනවා. ඒක hard 2 කියන එක. එතකොට අපේ පරිගණකය on වෙන්නේ මේ pen එක හරහා. අපිට හදන්න පුළුවන් අපේ boot sequence එක කවුරු හරහාද on වෙන්නේ කියලා. පුතේ මේ මං කිව්ව දේ තේරුණාද? ළමයි ඔව් සර්. හරිද? හොඳට මතක තියාගන්න පරිගණකයේ මේ කියන මොකද්ද? අපේ නිෂ්පාදකයා විසින් bootstrap කියලා තව ස්ථිරාංගයක් තියෙනවා. තව පුංචි ස්ථිරාංගයක් තියෙනවා පරිගණකය ඇතුලේ. ඒ ස්ථිරාංගය තව software නේ පුතේ. මෙන්න මේ bootstrap කියන software එක හරහා ස්ථිරාංගය හරහා මොකද කරන්නේ? අපේ මේ BIOS වල boot load එක කොයි විදිහට එන්න ඕනේ කියලා අපි තියෙනවා. අපි කියන ඔයාලට අපේ boot load එක මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. එතකොට මොකෙන්ද අපි පරිගණකේ on වෙන්නේ කියලා තමයි අපි මේ අත්‍තරම මෙතනදී කියන්නේ. ඊට පස්සේ අපේ මෙතන MBR එකට ඊට පස්සේ අපේ hard එකේ පුතේ අපි මෙතනින් පස්සේ කරන්නේ මෙන්න මේ load වෙන්න ඕන file එක මොකක්ද කියලා අපි තීරණය කරන්නේ. දැන් එයා අපි කියනවා මෙන්න මේ hard එක තමයි දැන් වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා MBR කියලා එකක්. master boot recorder කියලා එකක් තියෙනවා. මෙන්න මේ විනාඩි දෙන්න පුතේ. හරි. ඊට පස්සේ පුතේ මෙතනින් අපි තෝරනවනේ මෙතන මොන එකද මුලින්ම එන්න ඕනේ කියලා sequence එක අපි තෝරනවා. මෙන්න මෙයා තමයි මුලින්ම එන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මේකේ master boot recorder කියලා එකක්. පරිගණකයේ තුල. මෙන්න මේ master boot record එක කියවන්න ගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක කියවනවත් එක්කම අපේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න ආරම්භ වෙනවා. ඔතනදී තමයි අර Windows කියලා load වෙන්නේ. නැත්නම් අපි phone එකක් on කරද්දී phone එකේ Android කියලා load වෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය වෙද්දී. පුතේ මේ කිව්ව දේ පැහැදිලිද? තේරුණාද?
ලොකු ක්‍රියාවලියක් වෙනවා පොඩ්ඩක් අමාරුයි තමයි. ක්ලාස් ෆීස් ගෙවන්න account number එක. හරි අවිද මම group එකට දාන්නම් ඒක. හරි මම ඒක දාලා තියන්නම් group එකට මට දාන්න බැරුණා. පුතේ මට හැමෝටම මේක තේරුණා නම් yes කියලා message එකක් දාන්න. පැහැදිලි නම් මේ කිව්ව දේ. ඔන්න ඔහොම දෙයක් වෙනවා. මේක මම ඒකයි කිව්වේ ලොකු ක්‍රියාවලියක් පුතේ මේ පරිගණකයක් ඔන්න එනවා කියන එක පේනවනේ කොච්චර දේවල් තියෙනවද කියලා. අනිත් අයට තේරුණාද? හරි. පුතේ එහෙනම් අපි යමු ඊළඟට. ඔන්න අවසාන ක්‍රියාවලියට දැන් ලං වෙලා තියෙන්නේ. හරි. දැන් අපි boot drive එක තේරුම් එකක් තමයි කරේ. boot drive එක කියන්නේ මේ හතරෙන් මොකද්ද? අපි boot drive එක අපි තේරුවා pen එක විදියට. අපිට කැමති එකක් තෝරන්න පුළුවන් කියලා කිව්වා. ඔන්න ඊට පස්සේ අපි තෝරපු එකට අදාළව තියෙන files ටික පුතේ දැන් කාටද දෙන්නේ? hard එකේ තියෙන file ටික අපි කාටද දෙන්න යන්නේ? අපේ RAM එකට. ඔන්න අපේ hard එකේ තියෙන file ටික අපේ RAM එකට දෙන්න යනවා. දැන් මෙච්චර වෙලා මේ ක්‍රියාවලිය වෙලා ඉවරලා තමයි මේ ටික මොකද වෙන්නේ? copy වෙන්න ගන්න අපේ RAM එකට. ඔන්න දැන් තමයි copy වෙන්න ගන්න. අපි ඊට පස්සේ ලියමු තරු ලකුණක් දාලා මෙහෙම. අවසානයේදී boot drive එක තුල අඩංගු boot drive එක තුල ඇතුළත් අවසානයේදී boot drive එක තුල ඇතුළත් මෙහෙයුම් පද්ධතිය අවසානයේදී boot drive එක තුල ඇතුළත් මෙහෙයුම් පද්ධතිය සසම්භාවී ප්‍රවේශ මතකයට වරහන් ඇතුළේ යන RAM එක සසම්භාවී ප්‍රවේශ මතකයට RAM එකට ආයි වරහන් ඇතුළේ යන එකට ප්‍රධාන මතකය කියලා කියනවා. ප්‍රධාන මතකයේ විත ප්‍රවේශනය ප්‍රධාන මතකයේ විත ප්‍රවේශනය අපි එකට කියනවා කොපි කරනවා කියලා. ප්‍රධාන මතකයේ විත කොපි කරන්න ඕන වෙලාවේ ප්‍රවේශනය කිරීම සිදුවේ. ප්‍රධාන මතකයේ වෙත ප්‍රවේශනය කිරීම සිදුවේ. හරි. අවසානයේදී boot drive තුල ඇතුළත් මෙහෙයුම් පද්ධතිය සසම්භාවී ප්‍රවේශ මතකයේ වෙත ඒ කියන්නේ RAM එක වෙත සසම්භාවී ප්‍රවේශ මතකයේ වෙත ප්‍රවේශනය පුතේ සසම්භාවී ප්‍රවේශ මතකයට කියනවා RAM එක සහ ප්‍රධාන මතකය කියලා. සසම්භාවී ප්‍රවේශ මතකයට කියනවා RAM එක සහ ප්‍රධාන මතකය කියලා. සසම්භාවී ප්‍රවේශ මතකයේ වෙත ප්‍රවේශනය එකට කියනවා අපි කොපි කරනවා කියලා. ප්‍රවේශනය කොපි කිරීම සිදුවේ. ප්‍රවේශනය වීම සිදුවේ. ඔන්න ඊට පස්සේ තමයි starting windows කියලා වැටිලා මොකද්ද? අපේ windows open වෙන්න ගන්නේ. අර round එක කරගිලා අපිට password එක ගන්න තැනට ඇවිල්ලා ඔන්න ඔතනට එන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය වුණාට පස්සේ. දැන් අපේ windows මෙන්න මේ OS එක කාටද දුන්නේ? අපි මේකේ ඕන පරිගණකේ වැඩ කරන්න ඕන ෆයිල් ටික මෙහියුම් පද්ධතියට ෆයිල් ටික අපි RAM එකට ලබා දුන්නා. ඔන්න එතකොට තමයි පරිගණකේ ඔන් උනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකත් ලියාගමු තරු ලකුණක් දාලා. ඉන්පසු පරිගණකයේ පාලනය පුතේ විනාඩියක් ඉන්න. ඉන්පසු පරිගණකයේ පාලනය
මෙහෙයුම් පද්ධතිය හරහා පරිගණකයේ පාලනය මෙහෙයුම් පද්ධතිය හරහා ඉන්පසු පරිගණකයේ පාලනය මෙහෙයුම් පද්ධතිය හරහා කාටද දෙන්නේ අපිට දෙනවා අපිට කියන කවුද පරිශීලක පරිගණකයේ පාලනය මෙහෙයුම් පද්ධතිය හරහා පරිශීලකට පරිගණකයේ පාලනය මෙහෙයුම් පද්ධතිය හරහා පරිශීලකට ලබා දීම සිදුවේ 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 මෙම ක්‍රියාවලිය මෙම සම්පූර්ණ ක්‍රියාවලිය බූටිං ලෙස හැඳින්වේ මෙම සම්පූර්ණ ක්‍රියාවලිය බූටින් ලෙස හැඳින්වේ මෙම සම්පූර්ණ ක්‍රියාවලිය බූටින් ලෙස හැඳින්වේ මෙම සම්පූර්ණ ක්‍රියාවලිය බූටින් ලෙස හැඳින්වේ පුතේ ඔතනින් ඔන්න අපේ මෙහෙයුම් පද්ධති පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ පරිගණක ඔන්න වෙන ක්‍රියාවලිය තේරුණාද පුතේ හැමෝටම? ප්‍රශ්නයක් තියෙනවද මොනවා හරි? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මේ ඔන්න වෙන ක්‍රියාවලියට සම්බන්ධව. ඒතර අපි මතක තියාගන්න ඕනේ කොහොමද? මුලින්ම අපේ power supply unit එකට current එක දෙනවා AC current එක. AC current එක මොකද වෙන්නේ? DC current එකක් බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. DC කරන්ට් එක බවට පරිවර්තනය වෙලා අපි මොකද කරන්නේ පරිගණකයේ බල ගැන්වීමේ ස්විච් එක ඔබනවත් එක්කම අපි කවුද රන් වෙන්න ගන්නෙ මාත් එක්ක කියමු බලන්න කවුද රන් වෙන්නේ මොකද වෙන්නේ බල ගැන්වීමේ ස්විච් ඔන් කරාට පස්සේ ෆර්ම්වෙයා එක ඔව් අපේ ෆර්ම්වෙයා එක වැඩ කරන්න ගන්නවා ෆර්ම්වෙයා එක ක්‍රියාත්මක වීමට ආරම්භ වෙනවා ෆර්ම්වෙයා එකේ ඉන්නව කවුද BIOS කියලා වැඩසටහනක් ඔන්න ඔතනින් පස්සේ තමයි BIOS ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ BIOS තනියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ BIOS ක්‍රියාත්මක කරනවා තව වැඩසටහනක් කවුද ඒකට අපි කියනවා post test එක කියලා power on self test එක BIOS වැඩසටහන හරහා ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා මේ post ක්‍රියාවලිය වෙන්න පුතේ කාගේද උපදෙස් ඕනේ අපිට උපදෙස් මාලාවක් දීලා තිනවා කවුද CMOS මතකය CMOS මතකය අපිට දීලා තියෙන උපදෙස් මාලාවක් මෙතන ෆර්ම්වෙයා එක ෆර්ම්වෙයා එක තියෙනවා මෙන්න මේ post ක්‍රියාවලිය වෙන්න උපදෙස් මාලාවක් තියෙනවා කාගේ ළඟද අපේ උපදෙස් මාලාවක් තියෙනවා මේ CMOS ළඟ ඒ උපදෙස් මාලාවට අනුව තමයි ඊට පස්සේ අපේ මේ post ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සියලු රුඩාංග සහ සියලු රුඩාංග හරියට වැඩ කරනවද කියලා එතනදී චෙක් වීමක් සිදු වෙනවා. ඊට පස්සේ අපේ මේ නිෂ්පාදන සමාගම විසින් වෙනම bootstrap loader කියලා එකක් දාලා තියෙනවා. වෙනම load එකක් දාලා තියෙනවා. ඒකත් වෙනම හදපු ස්ථිරාංගයක්. ඔන්න තව ස්ථිරාංගයක් දාලා තියෙනවා. ඒ ස්ථිරාංගය හරහා කරන්නේ අපේ boot load එක නැත්නම් boot sequence එක අපි කිව්වර මොන hard එකෙන්ද 1 2 3 4 කියලා. ඔයාලට boot sequence එකක් තියෙනවා. ඔයා තෝරන්න ඕනේ මොන hard disk එක හරහාද මොන CD එකෙන්ද මොන නැත්නම් pen එකෙන් අපේ පරිගණකේ load කරනවද hard disk එකෙන් load කරනවද DVD එකෙන් load කරනවද ඒ කියන්නේ අපේ පරිගණකයක තියෙන්න පුළුවන් පුතේ මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙන්න පුළුවන්. අපිට එක මෙහෙයුම් පද්ධතියක් දාන්න කියලා අනිවාර්ය නෑ. අපිට ඕන මෙහෙයුම් පද්ධති 3-4ක් අපේ පරිගණකයට දාගන්න පුළුවන්. ඒතර ඔයා තීරණය කරන්න ඕනේ මොන උපකරණය හරහාද ඔයාගේ පරිගණකය on කරන්නේ. ඒතර අපිට මේ BIOS හරහා නැවත BIOS වැඩසටහන හරහා ඔයාලට තෝරන්න පුළුවන් අපේ boot sequence එක. ඒ කියන්නේ මං කිව්වා ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවේ 1 2 3 4 කවුද ඔයා මුලට දෙන්නේ. ඊට පස්සේ මේ මුලට දෙන එක්කෙනාට අනුව ඊට පස්සේ අපේ boot drive එක කවුද මේ වෙන්න ගන්නේ. ඊට පස්සේ master
boot record එක run වීම පටන් ගන්නවා. boot drive එක හරහා MBR ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි අපේ පරිගණකයේ මොකද්ද වෙන්නේ? අපේ hard disk එකේ තියෙන දත්ත ටික කාටද copy වෙන්න ගන්නේ? මෙයාගෙන් පස්සේ hard disk එකේ තියෙන දත්ත ටික copy වෙන්න ගන්න අපේ RAM එකට. RAM එකට copy වුණාට පස්සේ තමයි අපේ පරිගණකය ක්‍රියාත්මක වෙන්න ගන්නේ. ඊට පස්සේ RAM එකට copy වුණා කියන අපේ පරිගණකය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඊට පස්සේ OS එක හරහා මෙහෙයුම් පද්ධතිය හරහා මේකේ පාලනය ලබා දෙනවා කාටද? අපිට user ට ලබා දෙනවා. ඔන්න ඔහම ලොකු ක්‍රියාවලියක් තමයි ඔය තප්පර කිහිපයක් ඇතුළත පරිගණකයේදී ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ වගේ සම්පූර්ණ ක්‍රියාවලියක්. ඔයාලට පුතේ තනියෙන් මෙන්න මේ වගේ chart එකක් ඇඳලා ගෙදර ඔය ක්‍රියාවලිය පාඩම් කරන්න. මම මේ කිව්වා වගේ. ඒතර ඔයාලට මතක තියාගන්න පුළුවන් කොහොමද පරිගණකයක් ඔන් වෙන්නේ කියලා. පුතේ ඉස්කෝලේ එක මේ විදිහට මෙච්චර ලොකු විස්තරයක් කියලා මේ කතා කරාද? පරිගණකයක් ඔන් වෙන ක්‍රියාවලිය. නෑ ඔව්. නෑ සර්. බලන්න පුතේ මම 8ට පටන් ගත්තේ දැන් 10ක් වෙලා තියෙනවා. 10 වෙන තව චූටි වෙලා තියෙනවා. මෙච්චර වෙලාව මම කියවෝ මේ ඔන් වෙන ක්‍රියාවලිය. ඒක එතකොට ඔය කට්ටියට තේරෙනවා ඇති කොච්චර දේවල් අපිට මේවල දැනගන්න තියෙනවද කොච්චර ලොකු ක්‍රියාවලියක් වෙනවද කියලා. ඒ කියන්නේ මේ වගේ ක්‍රියාවලියක් වෙනවා පුතේ. මම මේ අද Excel කොටසක් පටන් ගන්නම් කියලා හිතුවේ. බලන්න කියන්න ගියාම කොච්චර දේවල් කියන්න තියෙනවද කියලා. ඇත්තටම Excel කොටස කරන්න ඕනේ නැහැ පුතේ. පොතේ මෙන්න මේ කොටස. බලන්න පොතේ කොච්චර පුංචි කොටසක්ද මම මෙච්චර වෙලා පැහැදිලි කරගෙන. පොතේටම තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ තියෙන්නේ. තේනවද? මෙන්න මේ කොටස තමයි මම ඔය කට්ටියට මෙච්චර වෙලා පැහැදිලි කරේ. මොකද පුතේ මේක මට මේ පොත කියවලා විනාඩි 5න් ඉවර කරන්න තිබ්බ පාඩ එකක් තමයි මම මේ දවසක් ඇද්ද නෙමෙයි මම කියලා දුන්නේ. මට දවස් ගෙවන්න ඕනේ නැහැ. මං කිව්වනේ අපි පරක් වෙලා පටන් ගත්ත පන්තියක් මං එක්ස්ට්‍රා ඩේට් දාලා වෙනමත් කරා. මොකද එහෙම කරේ ඔය කට්ටියට හරියට උගන්වන්න ඕන හින්දා. ඔය ළමයි ටික දැන් මං ඇඩ් එක දැම්මේ මොකද්ද? IT අමාරු වෙලා අනාගත ළමයි ටිකක් මං ගොඩ දාලා දෙනවා කියලානේ ඔය කට්ටිය උගත්තේ පන්තියට. ඒ වගේම මට මේ දේ කරන්න ඕන හින්දා තමයි මෙච්චර කැපකිරීමක් කරලා ඔය කට්ටියට මේ දේ කියලා දුන්නේ. ඒකින්ද ඔය කට්ටියගේ වගවීමක් තියෙනවා මොකද්ද? අර මට දෙන උගන්වන්න වගකීමක් ඔය කට්ටියට දෙනවා වගවීම කියන දේ. වගවීම. ඒ කියන්නේ ඔයා ඒක ස්වාධීනව ඔයා හිතලම කරන්න ඕනේ මොකද්ද? පාඩම් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න එක. නැත්තම් කවදා හරි කියන්නේ මොකද්ද? අන්න සර් ඇවිල්ලා අපිට උගන්වලා පාස් වෙන්න අපිට උදව් කරනවා එකක් B එකක් දාන්න උදව් කරනවා කියලා කිව්වා. කොහොම අපිට උන්නේ නැහැ නේ කියලා කියනවනේ කවදා හරි. එහෙම වෙන්න එපා පුතේ මම මෙච්චර මහන්සි වෙන හින්දා මේ මහන්සියේ ප්‍රතිඵලය ඔය කට්ටිය දෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක තමයි මට තියෙන එකම සතුට. මොකද ඔය ගන්න රුපියල් 800ට වැඩිය මම ඊට වැඩිය ඔය කට්ටියට මහන්සිලා මේ දේ උගන්වනවා. ලොකු කාලයක් විශේෂක් මහන්සිලා ඔය කට්ටිය වෙනින් දැන් තව ටියුට් එකක් හදාගෙන යනවා වෙනම මුළු සම්පූර්ණයෙන්ම පාඩම් වලට අදාළ ෂෝට් නෝට් එකක්. ඒකත් පුතේ ඉක්මනට ලැබෙන්න සලස්සනවා. හැබැයි මේ දවස්වල මම ඩිග්‍රී දෙකක් කරනවා මගේ software engineering degree එක මම නවත්තලා තිබ්බේ. ඒක මම ආයි පටන් ගත්තා. සහ මම වෙනම කරනවා වෙනම BA degree එකක්. ඒ වැඩත් එක්ක පුතේ මම පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ ඇත්තටම. ඒකින්ද තමයි ඔය ටියුට් පොඩ්ඩක් ප්‍රශ්නේ තියෙන්නේ. Excel ටියුට් එක මම කොහොම හරි ඊළඟ සතියේ හදලා දෙන්න අපි Excel පාඩම එන දවසේ පටන් ගමු. අලුත් ටියුට් එකක් එක්ක මම ටියුට් එක ලැබෙන්න සලස්සන්න. දුර ඉන්න අයට නම් පුතේ මේ පාර Excel එක PDF එකක් දුන්නොත් හොඳයි. මොකද මට හදන්න තව දවස් 2-3ක් යයි ඒක හදලා ඉවර කරන්න. ඔය කට්ටිය ගෙදරට එද්දි නැත්තම් අපිට පාඩම් පටන් ගෙන තියෙයි. බලමු අපි මොකක් හරි මම කරන්න බලන්න පුළුවන් ඉක්මනට. හොඳ විදියක් අපි කරමු. මම බලලා group එකට message එකක් දාන්නම්. ඊට පස්සේ පුතේ අපේ පොතේ මම මේ හැම පිටුවක් ගානෙම තියෙන හැම කරුණක්ම කතා කරලා තියෙනවා මෙන්න මේ දෙයට අමතරව. ඔයා පාඩම අවසානයේ මෙන්න මේ පොතේ තියෙන 139 තියෙනවා මෙන්න මෙහෙම chart එකක්. ওই chart එක විතරක් අඳගන්න මෙන්න මේ chart එක. ફોකස් වෙන්නේ නැහැ නේද? පොඩ්ඩක්. හරි. දැන් පේනවද? හරි. පුතේ මෙන්න මේ chart එක. ඔව්. මෙන්න මේ chart එක ඇඳ ගන්න ඕනේ ඔයා. අනිවාර්යයෙන්ම මෙන්න මේක ඇඳ ගන්න. මේ chart එකෙන් සමහරකට ප්‍රශ්නයක් වගේ අහන්න පුළුවන්. ඒකින්ද මේ chart එක ඇඳ ගැනීමක් සිද්ධ කරන්න. ඒ chart එක මහා ලොකු දෙයක් නෑ. ලියන ප්‍රශ්නයකට ඇහුවොත් විතර මෙච්චර කාලයකට අහලා නෑ. ওই chart එක සහ මෙන්න මේ chart එක. පොතේ තියෙනවා chart දෙකක්. ওই chart එකේ හිස්තැනක් පුරවන්න වගේ આવොත් අහන්න පුළුවන්. ඉන්න මේ වගේ ප්‍රශ්නයක්. ওই දෙක විතරයි මම දීලා නැත්තේ note එකට. ඔන්න ওই chart දෙක ඇඳ ගන්න පොතේ. ඔව් කියන පුතේ. ඒ 148 පිටුවේ අර තියෙන්නේ මේ ඒ දෙකක් කතා කරේ නෑ නේද? මොකද පුතේ? 148 පිටුවේ තියෙන්නේ අනුක්‍රමික ප්‍රවේශයයි සසම්භාවී ප්‍රවේශය. 148
පුතේ චූටි දෙයක් තියෙනවා. හරි. මම ඔක ඊළඟ දවසේ පැහැදිලි කරලා දෙන්නම්. ඒක පුතේ අපි ඔක මම ඔය කොටස කරේ නැත්තේ අපි ඔක දෙවෙනි පාඩම කරද්දි පැහැදිලි කරලා දෙනවා. මේක මෙමරි පාඩම මම කියවනේ ඔය කට්ටියට කරලා දෙනවා කියලා. මෙමරි පාඩම කරද්දි මම කියලා දෙන්න තියෙන කොටසක් තමයි ඕක. ඒ දෙක ගැන මම මෙමරි පාඩම යටතේ ඔය කට්ටියට කියලා දෙන්නම්. අපි ඒකට වෙනම දවසක් දාලා කරමු. ඊළඟ සතියේ නෙමෙයි. මෙමරි පාඩම යටතේ ඒක මම කියලා දෙනවා. ඔව් කියන පුතේ. සර් ඔව්. පද්ධති මුදුදු කාංගවල ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් කරුත් නෑ නේද? පුතේ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් ගැන අපි කතා කරනවා 11 වසරේ පළවෙනි පාඩම. මම මේ හැම එකක්ම මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකින්ද එකම දේ නැවත නැවත කියන්න වෙනවනේ. ඒකයි එහෙම කරලා තියෙන්නේ. 10 වසරේ දෙවෙනි පාඩම යටතේ අපි මෙමරි පාඩම ගැන කතා කරද්දි මම ඔය සීක්වෙන්ස් අර ඇක්සස් දෙක ගැන කියලා දෙනවා. ඊට අමතරව අපි කතා කරනවා පුතේ ඔය ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් සොෆ්ට්වෙයාර් අපිට තියෙනවා. ඒව ගැන අපි කතා කරනවා මෙන්න මේ 11 වසරේ පළවෙනි පාඩමේදී ලකුණු 18ක් හම්බ වෙන පාඩමක් තියෙනවා. ඒකෙදි ওই දේවල් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන කොටසක්. මෙතනදී කතා කරලා වැඩක් නැහැ. මේ පාඩම් පැහැදිලි කරද්දී තමයි ඒව ඕනේ. භාෂා පරිවර්තක මෘදුකාංග ගැන. භාෂා පරිවර්තක කෙනෙක් කියන්නේ කවුද? ඉන්ටර්ප්‍රිටර් කියලා කෙනෙක් ඉන්නවා. කම්පයිලර් කියන කෙනෙක් ඉන්නවා. ඒ උපදී අපි කතා කරන්නේ මොනවා හරි පරිගණක භාෂාවකට අදාළ ඒවා. ඔය පොතේ පිස්සු උතන්ට ගැලපෙන්නේ නැහැ. ඒක දාන එක පැහැදිලි කරලා නැහැ. පොතේ විස්තර දාලා නැහැ නේද? පොතේ දෙන පැහැදිලි කිරීමක් කරලා නැහැ මං හිතන්නේ. නෑ සර්. නෑ නේද? ඔව් පොතේ 11 වසරේ පොතේ තමයි ටික පැහැදිලි කරලා තියෙන්නේ. ඒක තමයි හේතුව. ඒක අදාළ වෙන්නේ උතන්ට නෙමෙයි 11 වසරේ පළවෙනි පාඩමට. ඒවා අපි පළවෙනි පාඩම පටන් ගත්තාම මම ඊට කියලා දෙනවා. ඊට අමතරව අර ඇක්සස් දෙක ගැන දෙවෙනි පාඩමේ මෙමරි කොටස යටතේ මම මේ දෙක පැහැදිලි කරලා දෙනවා. එහෙම ඇරෙන්න වෙන කිසිම අඩුවක් නැහැ නෝට් එකේ සියලු දේවල් කියලා දීලා තියෙන්නේ. ළමයි එහෙනම් අර chart දෙක ඇඳ ගන්න අනිවාර්යයෙන්ම පොතේ උතනින් අවසානයේට. එතනින් පාඩම ඉවරයි අපේ මෙහෙයුම් පද්ධති පාඩම සම්පූර්ණයෙන්ම. ඒතර අපි ඊළඟ දවසේ අපි Excel පාඩම පටන් ගන්නවා. ඊට අමතරව අපිට කරන්න තියෙනවා PowerPoint පාඩම. PowerPoint පාඩම මම දවස් දෙකක් වගේ කාලයක් ඇතුළත කියලා දෙන්නම්. ඒකෙන් ලකුණු දෙකයි විභාගයට අහන්නේ උඩරිම. නැත්නම් ඒක ලකුණක්. MCQ දෙකක් හෝ එකක් විතරයි මේ PowerPoint පාඩමේදී අහන්නේ. පුතේ අද තව කතා කරන්න බෑ. අමාරුයි කතා කරන්න. අපි එහෙනම් පාඩම මෙතනින් නවත්තමු. අපි ඊළඟ කොටස ඊළඟ දවසේදී කතා කරමු. එහෙනම් ළමයි අදට අපි පන්තිය මෙතනින් අවසන් කරනවා. ආයිබෝන් ළමයි. හැමෝටම good night. ආයිබෝවන් සර් good night. Yeah.